හොඳයි එහෙනම් කවුරුත් හොඳින් සාවධානව අහන්න. ගියවරේදී අපි මෙයාට කජ්ජනීය සූත්‍රය ආශ්‍රයෙන් දේශනාවක් ඉදිරිපත් කළා. එනිම කරන්නට නැති වූ නිසා අද ඉතිරි කොටසයි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. අදම පැමිණිය සඳහා එදා කරන ලද දේශනාව ඉතා කෙටි සාරාංශයක් පමණක් කියන්න. බුදුරජාණන් වහන්සේ දක්වනවා යේහි කේච බික්කේ සම්නාව බ්‍රාහ්මනාව අනේක විතම් පුප්පේ නිවාසං අනුස්සරමානෝ අනුස්සරන්ති සම්මේ දේ පංචස්කන්ධය අනුස්සරන්ති ඒතේ සංවා අඤ්ඤතරං. ඉතින් මේ තාසනේ කවුරු හරි කෙනෙක් ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි අතින පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් යම සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන විට පංචස්කන්ධ ධර්මමයි සිහිපත් කරන්නේ. නැත්නම් පංචස්කන්ධ ධර්ම අතරින් කවරක් හෝ සිහිපත් කරන්නේ. ඒවං රූපෝ වහෝසින් අධේත මද්ධානන්ති ඉතිවාහි බික්කේ අනුස්සරමානෝ රූපඤ්ඤේව අනුස්සති ආදී වශයෙන් දැක්වුවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ තමයි අපේ අතීතයේ යමක් ගැන සිහිපත් කරන විට සිහිපත් කරනු ලබන්නේ. මේක විස්තර කරන විට මේ ආයත ප්‍රකාශ කළා සමහර විට මතක තියෙන්නට ඕන. අපි අතීතයේ යම සිහිපත් කරන විට වර්තමාන වශයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති වී යාමක් කර එතන වෙන දෙයක් නැති බව. ඒ වගේම අනාගතය ගැන යමක් සිහිපත් කරන විටත් සිදුවන්නේ වර්තමානයේ සිහිපත් කරන වර්තමාන ශ්‍රේණියේ පංචස්කන්ධ ධර්ම ඇති වී නැති වී යාම. මෙලෙසින්ම තමයි වර්තමානික වශයෙන් යම සිහිපත් කරන උටත් ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන්. එතකොට අතීතයේ යමක් ගැන අපි සිහිපත් කරනකොට අතීතයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නිවිලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා ඒ නිරුද්ධ වී ගිය දේවල් සිහිපත් කරන බව අවබෝධ කරගන්නයි කියලායි පෙන්වන්න කරේ. අනාගතයේ තවම පැමිණෙන්නේ නැහැ. අනාගතයේ තවම පැමිණිලා නැති නිසා හිස්සු දෙයක් එතන සිහිපත් කරන්නේ. ඒක නිසා හිස්සු දෙයක් සිහිපත් කරන බව දකින්නට කියලා කියනවා. ඒ වගේම වර්තමාන ශ්‍රේණියේ යමක් සිහිපත් කරනවා නම් එතන සිහිපත් කරන්නේ නිරුද්ධ වී ගිය දෙයක්. දැන් අපි තප්පරයකට උඩදී සිදුවෙච්ච දෙයක් දැන් සිහිපත් කරනවා නම් ඒ තප්පරයකට උඩදී තිබුණු දේ දැන් නැහැ. ඒක නිරුද්ධ වෙලා. මෙන්න මේ නිරුද්ධ වී ගිය දෙස බලමින් අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයෙම පංචස්කන්ධ සංඛ්‍යාත ඒ සංස්කාර ධර්මයන් ඇති වී නැති යාමක් හැර වෙන දෙයක් නැහැ කියන අවබෝධය ඇති කර ගන්නා විට ශූන්‍යතාවයකට සිතපත් කර ගන්නට පුළුවන්. ඒ ඉක්මවා ගොස් නිවනට සිතපත් කර ගන්නට පුළුවන් කියන කතාවයි අපි එදා පළමුවෙන් ප්‍රකාශ කළේ. ඒක පැහැදිලිව අත්දැක්කා නම් යම් කිසි කෙනෙකුට ඒක අත්දකින්නට හැකියාව ලැබුණා නම් එතකොට ඒයට ඒ තුලින්ම වත් නිවන් සුව අත්දකින්නට පුළුවන්කම තිබුණා. ඊළඟට උන්වහන්සේ මේ පංචස්කන්ධය ගැන අත්නිරූපණයක් දැක්වේ. කිංච බික්ඛේ රූපං වදේත රූපතේතිකෝ බික්ඛේ තස්මා රූපං දිවච්ඡති ආදී වශයෙන් කුමක් නිසාද රූප කියලා කියන්නේ? විරුද්ධ ප්‍රත්‍යයන් හමු වීම නිසා වෙනස් ස්වરૂපයකට පත්වන බැවිනුයි රූප කියන්නේ. වේදේතිතිකෝ බික්ඛේ තස්මා වේදනාති උච්චති විඳීමක් ඇති නිසා වේදනාව කියන්නේ. සංජානාතිතිකෝ බික්ඛේ තස්මා සංඥාති උච්චති හඳුනා ගැනීමක් ඇතිවන නිසායි සංඥාව කියන්නේ. ඒ වගේම සංකතං අபிසංකරන්තියති බික්ඛේ තස්මා සංඛාරාති උච්චති සංඛාරාති උච්ඡන්ති කියලා දක්වන්නේ. එතකොට පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ධර්ම රැස්කරන නිසායි සංස්කාර කියලා කියන්නේ. මේ විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි කුසල අකුසල ආදී සිදු කරන විට රැස්කරන විට වෙන දෙයක් නැහැ. මෙතන මේ පංචස්කන්ධ ධර්මයි ඇතිවන්නේ පවතින්නේ නැති වෙන්නේ කියන කරුණ. දැන් මේ අවස්ථාවේදී පවා මේ කරුණ වසන විට මේ ආගේ සිත තුළ පංචස්කන්ධ ධර්ම ඇතිවීමෙන් නැතිවීමෙන් යාමක් මේ සිදුවන්නේ. දැන් මේ කුසල් කරන විට අකුසල් කරන විට සිදුවන ක්‍රියාදාම ඒකයෝක හරියට ගැඹුරින් තමාගේ හිතට පැහැදිලිව පෙනී යන්නට ඕන. විඥානාති තිකෝ බික්ඛේ තස්මා විඥානන්ති උච්චති කියලා ඊළඟට උන්වහන්සේ දැක්කේ. දැනීමක් ඇතිවන බැවිනුයි විඥානය කියලා ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට ඒකේ අර්ථ නිරූපණය අපේ දා විස්තර කළා. ඒක කොයි ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ඒවා විස්තර කරලා තියෙනවද කියන කරුණත් පෙන්වමු කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා తත්‍ර වික්ඛේ සතෝ ආර්යශා කෝයිති පටිසංචික්ඛති අහංකෝ ඒතරි රූපේන කච්ඡාමි අතීතම් පහං අද්ධානං ඊව මේව රූපේන කච්ඡින් සේයතා පේතරෙහි පච්චුප්පන්නේන රූපේන කච්ඡාමි අනාගතං චේවකෝපන රූපං අභිනන්දේයං
අනාගතම් පහන්නද්ධානං ඊව මේව රූපේන කජ්ජේයං සේතා පේතරෙහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි සෝ ඉති පටිසංඛාය අතීතස්මින් රූපස්මින් අනුපේකෝ හෝති අනාගතං රූපං නාබිනන්දති පච්චුප්පන්නස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. මේ රූපය ගැන කියපු කතාව විතරයි ප්‍රකාශ කළේ. ඒ අනුසාරයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන සිසු ස්කන්ධ කෙරේ බුදුහාමුදුරෝ දේශනා කළ ආකාරය මේ ඇගේ සිතින් දැනගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර කලින් කියපු විදිහට පංචස්කන්ධ ධර්මයන් හරියට දක්නා පුද්ගලයා මෙලෙසින් නුවණින් සිහිපත් කරනවා ඉති පටිසංචික්කති. මේ වර්තමාන ශ්‍රේණියේ පවත්නා වූ මේ රූපය විසින් මාව කාදමන. අතීතයේ පැවති රූප විසින් මාව කා දැමුවා මේ වර්තමාන රූප දැම්මම කනවා වගේ. ඒ වගේම අනාගත රූප අපි ප්‍රාර්ථනා කරනවා නම් ඒ අනාගතයේ ඇතිවෙන රූපත් මේ වර්තමාන වශයෙන් පවත්නා රූප දැන් අප කාදමනවා වගේ එදාට අපව කාදමනවා. සෝ ඉති පටිසංඛාය මේ විදිහට නුවණින් මේක හරියට දැකලා අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති අතීත රූප කෙරේ අනපේක්ෂිත භාවයක් ඇති කරගත යුතු වෙනවා. අනාගතං රූපං නාබිනන්දති අනාගත රූප ප්‍රාර්ථනා නොකළ යුතු වෙනවා. එලෙසින්ම පච්චුප්පන්නස රූපස්ස මේ වර්තමාන වශයෙන් පවත්නා වූ රූපේ කෙරෙහි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. නිබ්බිදාය කියන්නේ කලකිරීම සඳහා, විරාගාය විරාගය සඳහා, නිරෝධාය නිරුද්ධ කිරීම සඳහා පටිපන්නෝ හෝති පිළිවෙත් පූර්ණය කරන්නෙක් වෙනවා. මේ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ කෙරෙහි කතා කළා. එතකොට මේ රූපය තුළින් අපේව කාදමනවා කියන එක තේරුම් ගත යුතුයි. දැන් අප යම් කෙනෙක් මරව වැඩ ගත්තොත් එහෙම අපි කියනවා මේ මිනිස්සයා මාව නොමරා මැරුවා නැත්තම් මාව කෑවයි කියලා කියනවා. නැත්තම් අපිට ඊටාම තද බල විදිහට පීඩා කරදර දුක්ඛම් කටළු යම් කෙනෙක් පමනවනවා නම් මේ අය නැත්තම් මේ මිනිස්සයා මාව කනවා මාව කෑවා ආදී වශයෙන් අපි සිංහල භාෂාවෙන් කතා කරනකොට එම ව්‍යවහාර කරනවා. මේ අර්ථයෙන්ම තමයි මෙතන මේ රූපේ විසින් අපව කාදමනවා කියන පාඩේ අදහසත් ගත යුතු වන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අතීත රූප කොයිතරම් දුරට අපිට මේ විදිහට මෙහෙස පීඩා කරදර දුක් ආදී ලබා දෙමින් අපව කාදැම්මාද කියන කරුණ. අතීතයේ දේශ බලනකොට අතීත සංසාරයේ කෙලවරක් නිමාවක් දක්නට නැහැ. අසීමිත ගණන් අසංඛ්‍ය වාර ගණන් අපි මේ ලෝකේ ඉපදී මෙරි මේ එන්නේ. ඒ කාලය තුළදී අපි ඉපදුණු තැන් දෙස පස්සට හැරිලා බලන්නට ඕන. දැන් උදාහරණ වශයෙන් කතා කරනවා නම් අවීචී ආදී නරක ආදී වල අපි බැහැච්ච වාර ගන්න මෙතකයි කියන්නට බෑ. අද මිනිස්සු වශයෙන් හිටියට නරකයට ගිය සත්‍ය නරකයට නොගිය සත්‍යයක් ලෝකේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නරකාදියට ගියාට පස්සේ ඒ රූපයක් වේදීත් ඇති වුණා. ඒ රූපයේ විසින් නරකයේ තියෙන ගිනිදැල් වලින් දෙවි පිච්චි බොහෝ කාලයක් තිස්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ දත්ති දරුණු දුක් විඳලා ඒ නරකයේ ගින්දර ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා හරියට පෙට්ටියක 6 පැත්තක් ඇතුල් පැත්තේ තියෙනවා වගේ 6 පැත්තකින් ගින්දර මතුවීමත් වෙනවා කියලා. ඒ ගින්දර මැද දැවෙන සත්‍යයන් දැවෙනකොට චවින් පිඩාහියති මස්සම් පිඩාහියති නහරුම් පිඩාහියති අට්ඨීනිපි සම්පදූපායන්ති කියලා දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ සමද්ද වෙනවා මසොද්ද වෙනවා නහරත් දැවෙනවා ඇටකටු වලින් දුම විහිදෙනවා කියන එකයි අදහස. ඒ ආකාරයෙන් දරුණු දුක් සමහර විට බුද්ධාන්තර ගණන් සමහරට ඊටත් වඩා බොහෝ කාලයක් තිස්සේ අවුරුදු අසංඛ්‍ය ගණන් එක දිගට අඛණ්ඩ ලෙස දුක් දුන්නා. එතකොට යම් කෙනෙක් අපිට ඒ විදිහට අපව ඒ විදිහට පුච්චා දුක් දෙනවා නම් එහෙම අපි ඒ මිනිස්සයා කෙරෙහි අප කතා කරනකොට කියන්නේ මේ මිනිහා අපිව කනවා, මේ මිනිහා අපිව මරනවා ඒ ආදී වචන. මෙතන මේ තමන්ගේම රූපස්කන්ධයේ විසින් අපව ඒ විදිහට පුච්චා මරමරා කෑවා. ඒ තත්ත්වයටපත් වෙලා අපි අනන්ත අප්‍රමාණ වාර ගානක් අපා දුක් විඳපු ආකාරය දකින්නට ඕනේ, පෙනෙන්නට ඕනේ.
ඒක තමන්ගේ සිතට අවබෝධ වුණොත් විතරයි මේ කියන කරුණ වල තියෙන අවධානම නැත්තම් භයානකකම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ තියෙන අවධානම භයානකකම තේරුම් ගන්නටයි බුදුහාමුදුරුවෝ ඒ කතාව ප්‍රකාශ කළේ. මේ විදිහට සංසාරයේ ගමන් කරනකොට අපි പ്രേත ලෝකවල අනන්ත වාරි ඉපදිලා තියෙනවා. පොළවේ වැලිකට ගන්නට වැඩි ප්‍රමාණයක් අපි പ്രേතයන් වෙලා ඉපදිලා තියෙනවා. ඒ പ്രേත ලෝකවල ඉපදුනාට පස්සේ പ്രേත ශරීරයක් ඇති වුණාට පස්සේ ඒ ශරීරයේ පෝෂණය කරන්න නඩත්තු කරන්න කුයිතරම් දුකක් කරදරයක් වින්දාද කියන එකත් තේරුම් ගත යුතුයි. සමහර විට අවුරුදු 100,000 ගණන් කිසිම ආහාරයක් නැහැ. සමහරට අවුරුදු 100,000 ගණන් වතුර බින්දුවක්වත් පිපාසාවට බොන්නට නැහැ. සා පිපාසාවෙන් දැවි මේ ශරීරයේ මහා විශාල ගින්දරක් එදා අපිට ලබා දුන්නා. ඔය ලක්ෂණ සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දැකපු ප්‍රේතයන් ගැන මුගලන් හඳුරෝ දැකලා විස්තර කළ කතාවක් දැක්වෙනවා. බුදුරජාණන් මුගලන් මහ රහතන් වහන්සේ ඉදින් දකින්න විවිධ ප්‍රේතයන් මේ ප්‍රේතයන් දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා මම මෙහෙම පුදුම ප්‍රේතෙක් දැක්ක බුදුරජාණන් වහන්සේ මෙහෙම පුදුම ප්‍රේත කොට්ටාසයක් දැක්ක. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මමත් මේක දැක්කා මම කලින් කිව්වේ නෑ මේකට සාක්ෂියක් නැති නිසා කියලා. ඒ කරුණ අනුව බලනකොට ප්‍රේතයන් කොයිතරම් දුක් විඳිනවද කියලා හිතා ගන්නටවත් බෑ. සමහර ප්‍රේතයන්ගේ මුළු ඇඟෙම ගිනිදැල් විහිදෙනවා. ඒ ගින්නෙම දැවි දැවි නැවත නැවත මෙරි නැවත ඉදදී ඒ ගින්දරේම ඔහේ දුක් විඳිනවා බොහෝ බුද්ධාන්තර ගණන් කාලයන් තිස්සේ. සමහර ප්‍රේතයන්ගේ ඇඟවල වලින් මතුවලා තියෙන රෝම හරියට කඩු වගේ ඒවෙන්ම තමා කැපි දුක් විඳින ආකාර දක්වලා තියෙනවා. සමහර ප්‍රේතයන්ගේ හිසවට මහා ගිනි කබල් වලින් දැවෙනවා, පිච්චෙනවා. ගිනි කබල් උඩ උඩ තියාගෙන පිච්චි ඉන්න ආකාර මුගලන් මහ රහතන් වහන්සේ දැකලා බුදුහාමුදුරන් ප්‍රකාශ කරලා තියෙනවා. සමහර ඔය වැරදි විදියට මහානදම් ප්‍රරූපය සිවුරු ඇඳගෙන ඉන්න ප්‍රේතයන් බවට පත් වෙලා තියෙනවා. සිවුරු තනිකර රත් වෙච්ච යකඩ වගේ ගිනිගෙන දැවෙන යකඩ වගේ ඒ අයගේ ශරීර පිච්චි යන ආකාරය දැකලා තියෙනවා. විවිධ ආකාර ප්‍රේතයන් ඒ විදිහට දුක් විඳිනවා. අපි මේ සෑම තත්වයකම ඉපදිලා තිබුණු බව තියෙන බව ඒ වගේම යටත් ප්‍රේෂයෙන් සෝවාන්වත් නුනොත් ඉදිරියේදී ඉපදෙන්නට පුළුවන් බව තේරුම් ගන්නට ඕන. අපි මේවෙන් මිදිලයි කියලා සෑහීමකට පත්වන්නට පුළුවන් යන්නේ අඩුම වශයෙන් සෝවාන්වත් වී සිටියොත් පමණයි. වෙන කිසිම කෙනෙකුට තමන් പ്രേත ලෝකයෙන් මිදිලාය, අපායෙන් මිදිලාය, ත්‍රිසන් ලෝකයෙන් මිදිලාය, සතර අපායෙන් මිදිලාය කියලා කිසිම ආකාරයෙන් සහතික වීමක් වෙන්නට බෑ. අපවීමක් සහතික වීමක් ලබා ගන්නට බෑ කිසි කෙනෙකුගෙන්වත්. මොකද නියත ගති පරායන තත්ත්වයක් ඇතිවන්නේ නියත වශයෙන්ම සුගති තත්ත්වයක ඉපදීම සිදුවන්නේ සෝවාන්වත් වුණොත් පමණයි. නැති කෙනෙකුට නියත ගතියක් කියන්නට කිසිසේත්ම හැකියාවක් නෑ. ඉතින් මේ പ്രേත ලෝකවල ඉපදුනාට පස්සේ සමහර പ്രേතයෝ ඉන්නවා ඉදිකටු වාගේ බෙල්ල හරිය තියෙන්නේ. නැත්නම් ඉන හරිය තියෙන්නේ. නැමෙනකොට දෙකට කැඩෙනවා, ආපහු ශරීරය හැදෙනවා, ආපහු දුක් විඳිනවා. සමහර പ്രേතයෝ මහා උස්ස මහත ප්‍රේතයෝ කටවල් තියෙන ඉදිකටු සිදුරු විතර. ඒකෙන් කන්නට බොන්නට බැරුව කන්නට දෙයක් ගන්නට බොන්නට දෙයක් ගන්න කට ප්‍රමාණවත් නෑ. ඉතින් අතිශයින් දුක් විඳින ආකාර දක්වලා තිබෙනවා. මේ විදිහට දරුණු දුක් මේ ශරීරය තුලින් අපිට ලබා දුන්නා. යම් කිසි කෙනෙක් මේවා මෙවැනි දුකක් අපිට ලබා දෙනවා නම් අපි මේ මිනිස්යාට කියනවා මේ මිනිහා මාව කනවය, මේ මිනිහා මාව නොමරා මරනවායි කියලා. මේ නොමරා මැරීම, මේ කාදැමීම සිදු කළේ ඒ මිනිස්යා විසින් නෙවෙයි. සත්‍ය වශයෙන්ම කතා කරනවා නම් තමන්ගේ රූපස්කන්ධය විසින්. රූපස්කන්ධය තුළින් දුකක් ලබා දීමට හැකියාවක් නැත්නම් රූපස්කන්ධයට කවරක් කළත් අපිට වැඩක් නැහැ. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු. තමන්ගේ ඔළුවේ තියෙන හිස කෙස් ටික. නැත්නම් අග තියෙන නියපොත්තක්. නියපොත්ත අග තියෙන ඉතාසුළු කොටස. මේවා කෙනෙක් කෑපුවත්, පීච්චුවත් මොනවා කළත් තමන්ට දුකක් දැනෙන්නේ නැහැ. මොකද ඒ තුලින් දුකක් ලබා දීමට හැකියාවක් කෙස්ගස් වලට හෝ නියපොතු අගට තියෙන ඒ සුළු කොටසට හෝ හැකියාවක් නැති නිසා. නමුත් ශරීරයේ වෙන කොටසක් කැපුවත්, කෙටුවොත්, එහෙම පිච්චුවොත් එහෙම අතිවිශාල දුකක් ලැබෙනවා. ඒ දුක ලබා දෙන ස්වરૂපයෙන් මේ ශරීරයේ තිබෙන නිසා තමයි මෙවැනි ආකාර දුක් අපට විඳින්නට සිදුවලා තිබෙන්නේ. ඒක නිසා බාහිර හතුරන් නෙවෙයි අපව කාදමන්නේ අපේ ශරීරයම ශරීරයේ විසින්ම කාදමන බව තේරුම් ගත යුතුයි. මේ සංසාරේ පුරා പ്രേත ලෝකවල වගේ විතරක් නෙවෙයි අනන්ත අප්‍රමාණ වාරයක් ත්‍රිසන් ලෝකවල ඉපදලා තියෙනවා. ත්‍රිසංගත සත්‍යයන්ට විඳින්න තියෙන දුක් ගැහැට කම්කටොළු ආදී ගැන සිහිපත් කරලා බලන විට
තමන් කොපමණ වාර ගානක් මේ ත්‍රිසන් ලෝකවල ඉපදිලා තිබෙනවාදයි කියලා සිතන විට මේ ශරීරයේ කොයිතරම්නම් එදා දුක් ලබා දුන්නද පීඩාවකට කරදරයකට බඳුන් කළාද කියන එක තේරුම් ගන්නට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් ත්‍රිසන් සත්‍යෝ අනිත් බලවත් සත්‍යයන්ගේ ගුදුරු බවට පත් වෙලා සිටින්නේ. ඕම් පසුපස එළවා ගෙලවගෙන එනවා. ඔය කොටියම් වලසුන් සිරියලයි වගේම සිංහන් වැනි සත්වෝ මුවන් වැනි සත්‍යයන් පසුපස කොළ එළවගෙන යන හැටි මේ අය ඔය විවිධ channel තුලින් දැකලා ඇති. එතකොට කොයිතරම් වේගෙන් දිව්වත් ගැලවෙන්නට තැනක් නොහැකිව හැකියාවක් නැති උන්ගේ ගොදුරට ඇහුවෙලා පණ පිටින් කෑලි කෑලි කඩ කඩ කනකොට නැත්තම් බරේට මෙහෙට ඔළුව අල්ලගෙන බිම ගස ගසා දුක් දිදී මරා දමන විට මේ වගේ අවස්ථා කොයිතරම් මෙවැනි අවස්ථාවලට අපි මුහුණ පා තිබෙනවාද කියන කාරණාව දැනෙන විට මේ සංසාරයේ භයානකකම Tamanට තේරෙනවා. ඒක නිසා මේ ත්‍රිසන් ලෝකයේ විඳපු දුක් අනන්තවත් දකින්නට ඕනේ. දැන් මේ අපට පෙනෙන සාමාන්‍යයෙන් ඔය පාරවල් ලයින්නේ කන්නට බොන්නට නැතුව බඩගින්නේ පිපාසයේ වේලි වේලි සිටින බල්ලන් වැනි සත්වෝ දැක්කහම බොහෝ දෙනෙක් ගහලා එළවෙන ඒ සත්‍යයේ අපිත් අනන්ත වාර ගානක් ඉඳලා තියෙනවා. මෙවැනි ශරීර බල තුළින් අනන්ත දුක් අපිට දීලා තියෙන බව තේරුම් ගත යුතුයි. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනාට පස්සෙත් අනන්ත දුක් විඳා සංසාරේ පුරා මනුෂ්‍යයන් වශයෙන් ඉපදිච්ච වාර ගාන මෙතකයි කියන්නට බෑ. එතකොට මනුෂ්‍ය ලෝකයේ මව් කුසල ගියාට පස්සේ මාස 9ක් පමණ කාලයක් තිස්සේ අතපය දිගාරින්නටවත් නොහැකි වෙයි. අඳුරු තැනක අතිශයින් දුර්ගන්ධ ස්ථානයක හිර වෙලා සිටින්නට සිදු වෙනවා. මේ අය කල්පනා කරන මේ අය කවුරු හරි එහෙම තැනක හිර කරලා තියුවනම් මාස 7-8ක් 9ක් විතර තිස්සේ අතපයවත් දිගාරින්නට තැඹුව හැකියාවක් නැති විදිහට බැඳලා දාලා වගේ හිර කරලා කොයිතරම් දුකක් මේ මිනිස්සයා තමාට දෙනවද? මේ මිනිහා මාව මරනවා, මේ මිනිහා මාව කනවා කියන වචනේ එතකොට මේ ඇයට හිතෙන්නට පුළුවන්. මේ ශරීරයේ දා ඒ විදිහට අනන්ත අප්‍රමාණ වාර ගානක් මනුස්ස ලෝකේ ඉපදෙන වාර ගානක් තිස්සේ අනන්ත දුක් ඒ විදිහට එක දිගට මාස ගණන් තිස්සේ ලබලා දීලා තියෙනවා. ඊටාම සුළු ඊටාම කුඩා අපි හිතමු සිලින්ඩරයක් වැනි දෙයකින් අපගේ ඇඟ දාලා ඇද්දලා ගත්තොත් එහෙම ඇටකටු එහෙම තැලි තැලි පොඩි වෙඩි යන විදිහට අතිශයින් දරුණු දුකක් අපිට අත්දකින්නට සිදු වෙනවා. එවැනි දුකක් ජාතිය ඇති වෙන විට ඉපදෙන විට අපි අත්දැක්කා. එවැනි දුක් මේ ශරීරය තුළින් ලබා දුන්නේ. ඊට පසුව අද දක්වා කොයිතරම්නම් මේ ශරීරය තුළින් දුක් ගැහැට පීඩා කම්කටොළු උදා කරලා දෙන්නද අනාගතයේදී උදා කරලා දෙනවද කියන කාරණාව පැහැදිලිවම තේරුම් ගත යුතුයි. මේ ශරීරය කවන්නට ඕනේ, පොවන්නට ඕනේ, නහවන්නට ඕනේ, පිරිසිදු කරන්නට ඕනේ, ලෙඩට දුකට බෙහෙත් ආදී කරවන්නට ඕනේ, ඊළඟට පිනවන්නට ඕනේ, ආරක්ෂා කරවන්නට ඕනේ. මේ සෑම දෙයක්ම මේ මනුෂ්‍ය ශරීරයක් ලබාගෙන උපන් සත්‍යයට හරියට ස්වාමියෙකුට බැල මෙහෙවරකම් කරන 16ක වගේ කරන්නට ඕන. අපි හිතමු යම් කිසි කෙනෙකුගේ 16ක් වගේ වැඩ කරන උදේ ඉඳලා රැ වෙනකම් රැ ඉඳලා එළි වෙනකම්. ඒ මිනිහා නවන්න ඕන, කවවන්නට ඕන, පොවන්නට ඕන, වැසිකිලි වලට ඔසවගෙන යන්නට ඕන, ඒව පිරිසිදු කරවන්නට ඕන, ලෙඩට දුකට බෙහෙත් ආදී ගල්වන්නට ඕන, මැසි වඳුරන්ගෙන් ආරක්ෂා කරවන්නට ඕන. මේ මිනිහා කොච්චර දේවල් මේ විදිහට කර හිටියත් අද උදේ කෑවයි කියලා හෙට උදේ කවන්න නැතුව නැත්නම් අද කෑවයි කියලා දවල්ට කවන්න නැතුව දවල්ට කෑවයි කියලා රැයට කවන්න නැතුව එහෙම ඉන්නටත් බෑ. කෙල්ලවරක් නැතුව අවුරුදු 50 60 70 80 16ට ඒ විදිහට වැඩ කරන්න සිදු වුණොත් එහෙම ඒ 16ට හිතේ මේ මිනිස්සයා ඇත්ත වශයෙන්ම මාව කනවායි කියලා. මේ ශරීරයත් ඒ වාගේ බුදුරජාණන් වහන්සේ ශරීරය බදකයකට උපමා කරලා දක්වලා තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම මිතුරු වේශයෙන් එන බදකෙක්. Taman දන්නේ Taman ළඟම වදකෙක් සිටගෙන ඇතුලේ සිටිනවා කියන එක. තමන්ට ඊටා මිත්‍ර විලාසයෙන් ඇවිල්ලා සතුරු සාමීචිව කතා කරලා යහළුවෙක් වශයෙන් කෙනෙක් එනවා. ඇවිල්ලා එයාගේ අදහස තමන්ව දුකට පීඩාවට පත් කරලා මරලා දාන්න. සමහර විට අවස්ථාව ලැබුණොත් තත්පය වලට ගහනවා කැඩලා බිඳලා යන. සමහරට අවස්ථාව ලැබුණොත් ඇස් දෙකට ගහනවා අන්ධ වෙලා යන්නට පවා. සමහරට අවස්ථාව ලැබුණොත් ගහනවා නැගිටින්නට බැරි වෙන විදිහට ඔත්පල වෙන විදිහට. සමහරට අංශභාග වෙන තත්ත්වයකට පත් කරන බෞද්ධ ගණන් දුකකට පත් කරනවා. ඉතින් කොයි වෙලාවෙද මරන්නේ කියලා බල මේ පුජ්‍යලයා සිටිනවා මේ වදකයා. ඉතින් අර මිනිහට කවන්න කණ්ඩ බොණ්ඩ ඒවත් දෙනවා.
ඉතින් අර මිනිස්සයා කල්පනා කරනවා මේ වදකයා මගේ මිතුරෙක් කියලා. නමුත් ඒ තරම් වදහිස්සා පීඩා දෙන බව ඔහුට තේරුම් ගන්නට බෑ. අවස්ථාව ලැබුණ ගමන් වයි වදකයා තමව මරලා දානවා. මේ වදකයා බවට පත්ුනේ ඒ මරණ අවස්ථාවේම නෙවි. ඔහු ළඟට පැමිණි අවස්ථාවේ සිටීම ඔහු වදකේ. ඒ කියන්නේ මේ මිතුරු විලාසයෙන් ඔහු පැමිණි මොහොතේ පටන්ම ඔහු තමන්ගේ සතුරෙක් වදකෙක් තමන්ට හිංසා පීඩා කරදර කරන්නට පැමිණි පුද්ගලයෙක්. අර කරදර පීඩා කරන අවස්ථාවේ පමණක් නෙවෙයි ඔහු වදකෙක් වන්නේ හතුරෙක් වන්නේ. මේකමයි අපේ පංචස්කන්ධ ලෝකයේ මේ රූපස්කන්ධයේ ස්වરૂපේ. අපේ හතුර වෙලා තියෙන්නේ අපේ වදකයා වෙලා තියෙන්නේ අපිට දුක පීඩාවක් කරදරයක් දෙන වෙලාවේ පමණක් නෙවෙයි. මේක තේරුම් ගන්න. මේක මුළු ජීවිත කාලයක් පුරාම අපිට වදහිස්සා පීඩා කරන දෙන්නට ඉන්න පරම හතුරේ පරම වදකෙක් මේ රූපස්කන්ධය කියන්නේ. කොච්චර කරත් කිසිම කෙලෙගුණයකුත් නැහැ. අපි කොච්චර කාවලා පොවලා නාවලා ආරක්ෂා කරලා සතුටු කරලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා. පොඩ්ඩ වැරදිච්ච ගමන් මේක කැඩෙන විට කැඩෙනවා, බිඳෙන ඒවා බිඳෙනවා, කුඩු වෙන ඒවා කුඩු වෙනවා, ලෙඩ වෙන විට ලෙඩ වෙනවා. නොඑක ආකාර දේවල්. ඉතින් සෑහීමකට පත්වන්නටත් හැකියාවක් නැහැ කවදාවත් මේකට දැන් කරුවා ඇති කියලා. මරණ දක්වාම මරණ මොහොත දක්වාම කරන්නට වෙනවා. මරුණට පස්සේ නැවත ඉපදුණා තායත් කරන්නට වෙනවා. කෙලවරක් නිමාවක් නැහැ. සංසාරේ පුරාම කරන්නට මේක මහා වදකෙක් මේක මහා තමන්ම කාදමන දෙයක් කියන එක තේරුම් ගත යුතුයි. මේ කාලයේදී විවිධාකාර රෝග පීඩා හැදෙන්න පුළුවන්. විශේෂිත පාදාන්තය දක්වා නොසැදෙන රෝගයක් නැහැ, නොසැදුණු රෝගයක් නැහැ. මේ රෝග හැදුනට පස්සේ සමහර විට හිස පිපිරී යන තරම් අධික දරුණු වේදනා දෙන හිස රදවල් තියෙනවා. සමහරට ඔළුව පාත් කරන්නටවත් බෑ ඒ ඉසරදේ හැදුනට පස්සේ. සාමාන්‍ය ඉසරදයක් ඇදිච්ච මිනිහෙකුට එවැනි ඉසරදයකින් ඇති වෙන දුක මොකක්ද කියලා තේරෙන්න ගන්නටත් බෑ. සමහරට ශරීරයේ ඇතුලෙන් මේ උල් වලින් අනිනවා වගේ ඇනෙන දුක් දෙන වාත වේදනා ඇති වෙන තත්ත්වයන් ඇති වෙනවා. සමහරට ශරීරයේ ඇතුළම දවන පුච්චන වගේ පරිලාහයක පත් කරන ඒ තරම් දෙවිලි තත්ත්වවලට පත් වෙන දේවල් ඇති වෙනවා. සමහර විට මේ ශරීරයේ පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් පණිනවා, බිඳෙනවා, කැඩෙනවා, ඇටකටු එහාට මෙහාට වෙනවා, නොඑක ආකාර දුක් ඝාට වලට බඳුන් වන්නට සිදු වෙනවා. මෙවැනි තත්ත්වයක් මේ ශරීරයේ තියලා තියෙන යථා ස්වરૂපේ. මේක තේරුම් ගන්නට බෑ. නමුත් ලෝක සත්‍ය මේවට ඇලි ඇලි බැඳි තමන්ගේම හතුරෙක් කියලා දන්නේ නැතුව තමන්ම කාදමන්ට ඇවිල්ලා තියෙන දෙයක් කියලා දන්නේ නැතුව මේවට ඇලි ඇලි බැඳීම කටයුතු කරනවා. මේක මමයේ කියලා හිතනවා, මගේ කියලා හිතනවා, හොඳ දෙයක් කියලා කල්පනා කරනවා. ඊට පස්සේ ඒ රූපේ ඒ විදිහට උපාදාන කරගත්තු පුද්ගලයා ඒ රූපේට වහලෙක් වෙනවා. වහලෙක් වෙලා වහලෙක් වැඩ කරනවා වගේම රූපේ කියන විදිහට නටන්නට වෙනවා. මේ ඉතින් රූපේ කියන්නේ යම් ආකාරයෙන් කටයුතු කරන්නද කියලා ඒ ආකාරයෙන් කටයුතු කර මුළු ජීවිත කාලෙම කටයුතු කරන්නට සිදු වෙනවා. විශේෂයෙන්ම කාන්තාව වාසේ තමන්ගේ රූපේ කෙරෙහි මැරෙන ආකාරය දැක්කට පස්සේ මේ කාන්තාව කොයිතරම් මෝඩ සත්ව කොටසක්ද කියලා හිතෙනවා. ඒ මොකද ඒ තරම් දුරටම ඒ රූපේට වහල් වෙලා රූපස්කන්ධයට වහල් වෙලා. ඉතින් ඒක සරසවන්න විවිධ දේවල් කරන්න රටේ තියෙන මුදල් වියදම් කරන දේවල් දැක්කාට පසුව මේ මිනිසුන්ට පොඩ්ඩක්වත් මොලයක් කියලා දෙයක් නැද්ද කියලා සාමාන්‍ය ප්‍රඥාව තියෙන කෙනෙකුට හිතෙනවා. ඊට අමතරව මේ ශරීරයට කවන්න පොවන්න දෙන්න ගියාට පස්සේ නිකම්ම ඕවා ලැබෙන්නේ රටේ රස්සා ගන්නට ඕනේ, ගොවිතැන් ආදී කරන්නට ඕනේ, නොඑක් දේවල් කරන්නට ඕනේ. මේ ඔක්කොම අපි මරවා වැඩ කරනවා වගේ දෙයක් මේ කරන්නේ ශරීරයේ විශ්ින්. ඉතින් මේක ඊට පස්සේ ජරාවට යනවා. ජරාවට ගියාට පස්සේ කොයි තරම්නම් දුක් ගැට විඳින්නට සිදු වෙනවද කියලා ජරාවට ගියාට පස්සේ තේරෙන්නේ. නැත්තම් ජරාවටපත් වෙච්ච මිනිස්සු දැක්කට පස්සේ තේරෙන්නේ. සමහරට ඇස් දෙක පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, නැගිටින්නට බෑ. කෙනෙක් කල්ලලා නැගිටවන්නට ඕන, ඇවිදවන්නට බෑ, ඇවිදින්නට බෑ, ඇවිදවන්නට ඕන. මල මූත්‍රා එතනම පහ වෙනවා, සෝද පවිත්‍ර කරගන්නටවත් බෑ. අංගයපත වාරු නැහැ. ඉතින් මේ විදිහට දරුණු දුක්, ජරා දුක් සමහරට අවුරුදු 10 15 20 25 පමණ කාලයක් වුණත් විඳින්නට සිදු වෙනවා. මරණ දුක් ඊට අමතර වෙනවා. මරණාකාර අනන්තවත් තියෙනවා. සමහර විට අවුරුදු 10 15 ඔත්පල ඉඳලා මැරෙන්නටපත් ගන්න. එකවරම මැරෙනවා නම් ඒක හොඳයි. එහෙම සිදු වෙන්නේ කලාතුරකින්. ඒක නිසා මේ ශරීරය තුළින් කොයිතරම්නම් මේ විදියට වදහිංසා පමුණවන දුක් කරදර දෙනවද, මේක පවත්වාගෙන යන එක කොච්චර අසීරු කාර්යයක්ද කියන එක තේරුම් ගත යුතුයි. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන් ආදී විවිධ සත්ත්වයන්ගෙන් ආරක්ෂා කරන්නයි පුළුවන් වනිය සත්ත්වයන්ගෙන් ආරක්ෂා කරන්නට ඕනේ. අවුෙන් වැස්සෙන් සීතලෙන් ආරක්ෂා කරන්නට ඕනේ. කොච්චර කළත්
කිසිම ප්‍රතිඋපකාරයක් මේ ශරීරය දක්වන්නේ. අපි මෙච්චර කාලයක් වන් දවසේ ඉඳලා මේ ශරීරයට කොයිතරම් දාශකම් කළත් මේක කිසිම ආකාරයෙන් අනේ මේ මිනිස්සයා අපට මේ විදිහට සැලකුවයි කියලා කිසිම ප්‍රතිඋපකාරයක් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ ස්වභාව වශයෙන්ම සිදුවන දේවල් වලට බඳුන් වෙන ස්වභාව ධර්මයක් නිසා සිදුවන. ඉතින් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන රූපස්කන්ධය මේ විදිහට Taman කාදමන දෙයක් කියලා තේරෙනවා නම් මේකට කිසි කෙනෙක් ඇලෙන්නේ බැඳෙන්නේ මේක මමයේ මගේ කියලා තේරුම් ගන්න මේකේ තියෙන යථා තත්ත්වය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්වන්නේ මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය යථා පරිදි අවබෝධ කරගන්න නැතුව පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන්ම සිතින් අතහැර දමන්නේ නැතුව කවදාවත් කෙනෙකුට සංසාර දුක සම්පූර්ණයෙන්ම නිම කරන්නට නොහැකි වෙන නිසා ඒ නිබ්බිදාවේ කලකිරීම ඒ යථාභූත ඥානයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ ඇති කර දීම සඳහායි. ඉතින් මේට ඉස්සර මේට මේ ඇයට කතා කරලා පෙන්වුම් කළා කිංගිසියා බික්කේ රූපේ සාර මොකද්ද මානෙනි මේ රූපේ සාරය වේදනාවේ සංඥාවේ සංඛාර විඥාන වල සාරය මොකද්ද කියලා පෙන්වුම් කළා. කිසිම සාරයක් නැති අසාර දේවල් කියලා. දැන් මේ විදිහට කියනකොට තවදුරටත් එදා ඇති වුණු කලකිරීම තවත් වැඩි වෙන්නට ඕන. එහෙම වැඩි වෙනකොට තමයි මේ පංචස්කන්ධ ධර්ම සිතින් අතහරින්නට පුළුවන් වන්නේ, උපාදාන නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. මේ විදිහට රූපස්කන්ධය තුළින් තමා කාදපු ආකාරය මට විස්තර කරන්නට පුළුවන් වරුවක් නෙවෙයි, පැය 10ක් 12ක් නෙවෙයි, දවසක් තිස්සේ පවා. නමුත් මේ ඇයට මුලේ තියෙනවා නුවණ තියෙනවා. ඒක නිසා මෙවැනි සුළු හැඳින්වීමක් කළාට පසුව මේ ඇගේම නුවණින් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. මේ රූපය කියන්නේ කොයිතරම්නම් වදකෙක්ද, කොයිතරම්නම් දුක්ඛයන් කටුළු ලබා දෙන එකක්ද කියන එක. එහෙම තේරුම් ගන්නකොට තමයි මේ රූපේ යථා තත්ත්වය තමාටම අවබෝධ වන්නේ. අනාගතයේ මේ විදිහටම මේ රූපේ තියෙන තාක්කල් ගැලවෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනාගතම්පි අද්ධානං අනාගතම් පහන් අද්ධානං ඒව මේ රූපේන කජ්ජේයම් මේ රූපේ විසින් අපකාදමන ලැබෙනවා. මේක හරියට තේරුම් ගන්න. මේව තේරුම් ගත්තාට පස්සේ වේදනාව දෙසට බලන්න. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ කෙරේ. අපි මේ කෙටියෙන් කියන්නේ විස්තර කරනවා නෙවෙයි. වේදනා ස්කන්ධය බැලුවාම තප දුක් මඳහත් කියන වේදනා තුනම ඒකට ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම දුක් වේදනාව තුළින් තමන් කොයිතරම්නම් කාදමුවද කියන කතාව තමන්ටම තේරෙනවා. අතිශයින් දරුණු දුක් වේදනා ඇති වෙලා බලන්නට ඕනේ මේ ශරීරේ කොයිතරම් වදකේද්ද කියන එක තේරුම් ගන්න. සමහර විට මම අත්දැකලා තියෙනවා සමහර දුක් වේදනා මේ තරම් දුක් වේදනා මේ ශරීරයෙන් ඇති කරලා දෙනවයි කියලා හිතන්නටවත් බැහැ කියලා. එහෙම මට හිතලා ඒ තරම්ම දරුණු දුක් වේදනා මේ ශරීරය තුලින් උද්ගත කරලා දෙනවා. අර මා කලින් කියවා වීච ආදී නරක ආදී වල പ്രേත ලෝකවල තිරිසන් ලෝකවලට බින්දිටිපේ දුක් ඔක්කොම මේ දුක් වේදනා විඳිනකොට අපි දැවි පිච්චි බොහෝ දුක් විඳා. සමහර විට මේ දුක් වේදනා උසුලන්නට බැරුව කෑ ගහනවා, විලාප කියනවා, බිම පෙරලෙනවා. සමහර විට මේ දුක් වේදනා උසුලන්නට බැරුව සියදිනසා ගැනීම පවා කරනවා. සමහර විට මේ දුක් වේදනා අද ඇති උනායි කියලා නතර කරන්නේ දිගින් දිගට අවුරුදු ගණන් දිගට පවත්වාගෙන යනවා. මා දන්නා එක්තරා කාන්තාවක් ඉන්නවා අවුරුදු දැන් 15ක් විතර වෙනවා දුව මැරිලා. තවත් හඬා දුක් විඳිනවා. හඬා මට ටෙලිෆෝන් කරලා කියනවා මෙහෙමයි මම ඉතින් පුන්තර කොච්චර කිව්වත් ඔය කියන ඒවා ඔක්කොම ඇත්තයි. නමුත් අමතක කරන්න බෑ කියලා තවත් හඬනවා. තවත් කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. කොයිතරම්නම් දුකකින් එයා පුච්චනවද කියන එක එයාටම තේරුම් ගන්නට බෑ. මේ ලෝකේ සත්‍යය ඒ වගේ තමයි. මානසික වශයෙන් ඇති වෙන දුක් පීඩාවන් අනන්තවත් වෙනවා. මෝඩකම නිසා ඒවා බොහෝ විට ඇතිවන්නේ 100%ම වගේ මානසික දුක් පීඩා ඇතිවන්නේ මෝඩකම නිසා. ශාරීරික වශයෙන් ඇති වෙන දුක් වේදනා මෝඩකම තිබුණත් එකයි නොතිබුණත් එකයි. අවිද්‍යාව දුරු කරලා හිතියත් එකයි දුරු කරලා නොකරලා හිතියත් එකයි. නියත වශයෙන් ඇති කර දෙනවා මේ දුක් පීඩා වලින් සංසාරේ පුරා කොයිතරම්නම් අපි දුක් විඳලා තියෙනවද මේ දුක් වේදනාව අපි කොයිතරම්නම් කාලා දැම්මද කියන එක තේරුම් ගත යුතුයි. අපිට යම්කිසි කෙනෙක් අතිශයින් දරුණු දුක් වේදනා දිගටම දෙනවනම් අනේ මේ මිනිහා මාව කාදමනවා කනවායි කියලා අපි කියනවා. නමුත් තමන්ගේ දුක් වේදනාව එලෙසින් තමා කාදමන බව තේරුම් ගන්නට එයාට හැකියාවක් නැහැ. ඉතින් දුක් වේදනාව ගැන එතරම් විස්තර කළේ නැතත් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන සුඛ වේදනාව, සැප වේදනාව මේකත් අපිව කාදමන දෙයක්.
බොහෝ දෙනෙක් සුඛ වේදනාව කියන්නේ සැපගෙන දෙන දෙයක්, තමාට මිහිරස් සතුටක් ආස්වාදයක් ගෙන දෙන දෙයක්. මේක තව තවත් ළඟා කරගත යුතුයි, වැඩි කරගත යුතුයි, ඒ උපදවා ගත යුතුයි. ඔයාගේ අදහසින් යුතුව තමයි කටයුතු කරන්නේ. දුක්ඛ සුඛ වේදනාව උපාදාන කරගෙන සිටිනවා, අල්ලගෙන සිටිනවා. ඒ කටයුතු කරන පුද්ගලයෝ දන්නේ මේ සුඛ වේදනාව විසින් තමා කාදමනවායි කියලා. අපි උදාහරණ වශයෙන් කියමු රාගික සිතවිල්ලක් ඇති වෙලා ඒ තුළින් සුඛ වේදනාවක් විඳින්නට බලාපොරොත්තු වන කෙනෙකුට අවුරුදු කොපමණනම් කාලයක් තිස්සේ වෙහෙසට දුකකට පීඩාවකට පත්වන්නට සිදු වෙනවද කියලා බලන්න කල්පනා කරලා. එතකොට මේ සමහරට එක සුඛ වේදනාවක් විනාඩි 5ක 10ක නැත්නම් පැය කාලයක විතර සුළු සුඛ වේදනාවක් ලැබීමට දවස් ගණන් වෙහෙසෙනවා, සති ගණන් වෙහෙසෙනවා, මාස ගණන් සමහරට වෙහෙසෙනවා. ඉතින් මේවට වේසි මේ සුඛ වේදනා විඳිනකොට ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම දුකක්. මොකද වේදනා නිරුද්ධ කරන තම භාවනාවක් තියෙනවා, සංඥා වේදනා නිරුද්ධ කරන. ඒවා නිරුද්ධ කරලා සිටින කෙනෙකුට සුඛ වේදනාවක් ඇති වෙනක හරියට රත් වෙච්ච යකඩයකට රකඩයක් කරන් තමාගේ හැම මත තියලා චිරි ගාලා පිච්චෙනවා දැස බලන මේක සැපයි කියලා හිතන්නා වගේ දෙයක් කියලායි වැටෙන්නේ. මොකද මේ වේදනාව නිරුද්ධ කර කෙනෙකුගේ සිතේ ස්වરૂපේ, වේදනාව නිරුද්ධ කරලා සිටින්න පුළුවන් කෙනෙකුගේ සිතේ ස්වરૂපේ. එතකොට වේදනාව ඇති වෙන විටම සුඛ වේදනාවක් ඇති වෙනවා, තමන්ගේ සිතට දැවිල්ලක් ඇතිවන්නේ, පරිලාහය සංතාපයක්. බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ වචන පරිලාහ සංතාප වෙන වචන. ඒව ඇති වුණාට පස්සේ මේ අය හිතලා බලන රාගසිතවිල්ලක් ඇතිලා සුඛ වේදනාව ගත්තට පස්සේ කොයිතරම් පරිලාහයක් ඇති වෙනවද, දැවීමක් ඇති වෙනවද, තැවීමක් ඇති වෙනවද කියලා මේවට යට වුණාට පස්සේ තමන් කාදමනවා, තමන්ගේ සීලය කාදමනවා, තමන්ගේ සතිය කාදමනවා, සමාධිය කාදමනවා, ප්‍රඥාව කාදමනවා. රාගයේ වෙන මේ සිටිවිලි නැගී හිටියට පස්සේ ඕනෑම බලපුරුවන්කාර කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා වැනි ගුණ ධර්ම නැති වී යනවා. ඒවා පැත්තකට වීසි වී යනවා. ඒ අර වේදනාව විසින් ඒව ඔක්කොම කාදමනවා කියන එකයි. තමන්ගේ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් විසි වී යනවා සමහර විට. ඒක නිසා මේවා තුළින් ඒ විදිහට අපි මේ සුඛ වේදනාව උපදවා ගැනීමට අනන්ත වෙහෙස දුක් විඳා, පීඩා කරදර විඳා, ඇහැට පේන රූප දකින්නට ගිහිල්ලා විඳින්න තියෙන දුක් මම ওই ගිහි කාලේ යනකොට බස් එකේ යනකොට ඉස්සර තිබුණා සිනමා හල් වල පෝලිං ගහලා මහා කාස්ට් එකේ දවල් දෙක නම් ෂෝ එක තියෙන්නේ මේ මිනිස්සු එකේ ඉඳලා කාස්ට් එක අවුවේ පෙළ ගහිලා දිගට ඉන්නවා. මට කල්පනා වෙනවා අනේ මේ මිනිස්සු මේ සුදු වේදනාවක් ලැබීමට කොයිතරම් දුකක් මේ අවුවේ කරවි පෝලිං ගහලා ඉඳගෙන විඳිනවාද කියලා. ඊට පස්සේ ඇතුළට ගියල්ලා එළියට එනකොට ඉස්සරහයි අරවා මේවා මහා දුක් ගොඩක් තියෙනවා. ඒ වෙලෙම ඇති වෙලා නැති වෙලා යන සුළු වේදනා මාත්‍රයක් උපාදාන කරගත්තු පුද්ගලයා ඒ විදිහට මහා දුකක් විඳින්නට එන පෙරත් පසුවත්. ඉතින් මේ තාසුරු දෙයක් නමුත් ඔయిత වැඩි සුඛ වේදනා විඳින්නට මුළු ජීවිත කාලය පුරාම වෙහෙසෙන්නට වෙන ආකාරය මේ අය තේරුම් ගත යුතුයි. එහෙම වෙහෙසෙන්නට වෙලා මේ සුඛ වේදනා උපදවා ගත්තත් ඒක පවතින දෙයක් නෙවෙයි. ඉතින් ඒ වෙහෙස කර අපිව මරවා මේ සුඛ වේදනාව අපව නටවනවා. ඒක තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට Tamanට තේරෙනවා සුඛ වේදනාව මාව කාදමනවා කියලා. ඒ පමණක් නෙවෙයි. මේ සුඛ වේදනාවට ආශා කරනවා කියන්නේ තනිකර දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක්. ඒ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම නිසා പ്രേත ලෝක වලට ඇදලා දානවා, තිරිසන් ලෝක වලට ඇදලා දානවා, සතර පායට අවදලා දානවා, සංසාර දුකට ඇදලා දානවා. මේ සංසාරේ පුරා මේ විදිහට යන්තා සංසාරික දුක් විඳන ඒ දුක් වලට ප්‍රධානතම හේතු වෙලා තියෙන මේ සුඛ වේදනාව උපාදාන කිරීම. ඒ සුඛ වේදනාව ලැබීමට තියෙන අපේක්ෂාව, කැමැත්ත, ඡන්දේ ඒක උපාදාන කර ගැනීම. මේ නිසා ඒක සොයසා කටයුතු කරලා ඒවට ආශා කර කටයුතු කිරීම නිසා නැවත ඉපදී සංසාර දුකකට ඇදලා දැම්මා. හරියට අර පළඟැටියෙක් ගින්දර මේ පහන් දැල්ලකට පනින්නාසේ. ඒක දකින්නකොට ප්‍රිය භාවයක්, මනාප භාවයක් ඇති වෙනවා. ඇති නැත්තම් ඌ පනින්නේ නැහැ. ඒක නිසා ඌ පන්නම් පිච්චිනවා. පිච්චි නැවත පනිනවා. නැවත පිච්චි පැන ඌ මරණයටපත් වෙනකම්ම සමහරට ඒ ක්‍රියාදාමයේම නියැලෙනවා. මේ විදිහට තමයි ලෝක සත්‍ය සුඛ වේදනාවේ තියෙන සියුම් ආස්වාදයට ඒක ඇත්ත වශයෙන්ම ආස්වාදයක් නෙවෙයි දුකක්. නමුත් ආස්වාදය කියන වචනේ අපි පාවිච්චි කරලා සියුම්
කාම ආස්වාදයට රැවටිච්ච නිසා ඒක උපාදාන කරලා ඒක ආශාවෙන් තණ්හාවෙන් යුතුව කටයුතු කරපු නිසා සංසාර දුක් මේ දිහට ඇදලා දැම්මන ඇත්ත වශයෙන්ම ඒක මහා බද සුඛ වේදනා මහා වදකේ. අපි හිතමු අපිට හිතවත් මිත්‍ර කෙනෙක් එනවා ඊට රසවත් කෑමක් අපට කන්න දෙනවා. මේක හැබැයි වස මිශ්‍ර කරලා දීලා තියෙන්නේ. වස මිශ්‍ර කරලා දිනුනාට පස්සේ මේ කෑම කාලා අවුරුදු ගණන් දුක් විඳලා මැරෙන්න වෙනවා. අපි කල්පනා කරනවා අපිට අර රසවත් මොනවාරියේ කන්න දීපු පුද්ගලයා හොඳ කෙනෙක් කියලා. හොඳ කෙනෙක් නෙවෙයි තමන් නොමරා මරණ තමන්ම කාදමන පුද්ගලයෙක්. සුඛ වේදනාවත් මේ වගේ තමයි. සංසාරේ පුරා මේ විදිහට අපව සංසාර දුකට ඇදලා දැම්මයි කියලා තේරුම් ගන්න ඕන. අතීතෙත් එහෙම වුණා දැනුත් එහෙමයි. අනාගතයේ සුඛ වේදනාව වේදනාස්කන්ධය උපාදාන කරගෙන සිටින පුද්ගලයාට මේ විදිහට දුක්ඛම් කටවලට සංසාරික දුකකට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒවත් තේරෙනකොට වේදනාස්කන්ධය තරම් භයානක දෙයක් තවත් නැහැ කියලායි අවබෝධ වෙන්නේ. භායතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි කියලා බුදුහාමුදුරුවෝ ඒක නිසා ප්‍රකාශ කරනවා මේ වේදනාවට මානෙ උඹලා බිය විය යුතුයි කියලා. මේ මිනිස්සු ඇලෙනවා. මේ මිනිස්සු ඒව අපේක්ෂා කරනවා. තව තවත් ලබා ගත යුතුයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේක බිය විය යුතු දෙයක් කියලා. යම් පරිේශකතෝ අහව තදරියා දුක්ඛතෝ විදෝ කියලා දක්වලා තියෙනවා. මේ වෙන මිනිස්සු සැපයි කියලා හිතන දේවල් තදරියා එවැනි ආර්ය පුද්ගලයෝ දුක්ඛතෝ විදෝ දුකක් කියලායි ප්‍රඥාවෙන් දකින්න. ඒ ප්‍රඥාවෙන් දැකුණු නිසා බුදුරජාණන් වහන්සේ මේකට බහයිතබ්බං කියන වචනේ පාවිච්චි කළේ බිය වේතුයි කියන එක. ඉතින් ඒවා නොදන්නා මිනිසුන්ට ඒවා දක්නට තරම් ප්‍රඥාව නැති අවිද්‍යාවෙන් වැසුණු මිනිසුන්ට මේවා කොහෙත්ම තේරුම් ගන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒවටම බැඳි ඉඳලා සංසාරික දුකට නැවත පත්වන එක ස්වභාව වශයෙන්ම සිදු වෙනවා ඒ විදිහට කටයුතු කිරීම නිසා. මේ විදිහට කල්පනා කරනකොට සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, මඳහත් වේදනාව කියන සියලුම වේදනාවන් තුළින් අපව කාදමපු ආකාරය, සංසාරික දුකට ඇදලා දාපු ආකාරය, නැත්නම් මේ වේදනාව උපදවා ගැනීමට කටයුතු කිරීම තුළින් අපව කාදමපු ආකාරය ආදී කරුණු සිහිපත් වන විට වේදනාවමයි මෙතන ප්‍රධාන උනේ. අර රූපය කාදමුවටත් වඩා වේදනාව කාදමුව එකයි ප්‍රමුඛ උනේ කියලා Tamanට තේරෙන්න ඕන. ඊළඟට සංඥා ස්කන්ධය. සංඥාව කියන්නේ හඳුනා ගන්න එක. සංඥාවත් අපිව කාදමනවා. මේක සමහරට මෙයාට තේරුම් ගන්න නැති වෙන්නත් පුළුවන්. සංඥා නිරෝධයක් කියලා එකක් තියෙනවා. සංඥා වේදිත නිරෝධයක් කියලා එකක් තියෙනවා. සංඥාවන් විරහිතව සිත පවත්වා ගන්න පුළුවන් රහත්ව කෙනෙකුට විමුක්ත සිතක් උදා කරගන්න. එවැනි කෙනෙකුට තේරෙනවා සංඥා ඇති වෙනකොටම හිතට මහ බරක්, වේසක්, ඒක මේ පීඩාවක්. නිකන් අනවශ්‍ය බරක් හිතට දාලා දැවෙනවා. දුක් වෙනවා. මේක ලෝක සත්‍යයේ සාමාන්‍ය තත්ත්වයට තේරුම් ගන්නට කොහෙත් නැකිකම නැහැ. ඒක නිසා ඉතින් සංඥාව උපාදාන කරගෙන තමයි කටයුතු කරන්නේ. දැන් සංඥාව විසින් කාදමපු ආකාරය කල්පනා කරලා බලන්න. දැන් අපි පොඩි කාලේ කොයි දේවල් ඉගෙන ගත්ත නොඑක් විෂයන් සඳහා නිදි මරාගෙන වෙහෙසි මේ සංඥා ගොඩ ගහ ගන්නටයි රැස් කර ගන්නටයි ඒ කටයුතු කළේ. සමහරට පාන්දරත් නැගිටින රැවිලා නිදාගන්නේ. හරියට මැසි මඳුරුවන් ආදී කකා මේ විදිහට දුක් විඳින්දාත් ඉගෙන පාඩම් කරන්නට මතක තියාගන්නට සිදු වෙනවා. ඒවා නොකර බෑ. ඉතින් මේ සංසාරේ ජීවත් වෙනකොට කරන්නට වෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් අපි අවබෝධ කරගන්නට ඕනේ මේ සංඥාව තුළින් අපිව කහා දැම්මයි කියලා. අපි යම්කිසි කෙනෙක් අපිට කියනවා නම් මේ අදරෑ 10 11 12 වෙනකම් මොකක්ද මේ වැඩේම කරපන් නැත්නම් උදේ නැගිටලා මේ විදිහටම කරපන් කියා දිගින් දිගටම අපිට අන කර අපි ලවා මරවා ඒ විදිහට වැඩ කටයුතු කරවා ගන්නවා නම් යම්කිසි පුද්ගලයෙක් අපි ඔහුට කියනවා මේ මිනිහා මාව කනවා කියලා. ඒ වගේ තමයි මේ සංඥාව කන්නේ. එතකොට ඒක අතකින් අනිත් අතින් මේ සංඥාවේ ස්වરૂපය තමයි සංඥාවේ මුලාවන එක. විපරීත සංඥා තියෙන අනිත්‍ය නිච්ච සංඥාවක් තියෙනවා. ඒ විපරීත සංඥාවක්. ඒ වගේම දුක්ඛ දේ පිළිබඳ සුඛයි කියන විපරීත සංඥාව. විපරීත කියන්නේ වැරදි. කියන්නේ විපල්ලාස කියන වචනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක හරි එකක් හරි සංඥාවක් නෙවෙයි. ඒ වගේම අනාත්ම දේවල් පිළිබඳ ආත්ම කියන සංඥාව ඇති කරගෙන සිටිනවා. අසුභ වූ දේවල් පිළිබඳ සුභ කියන සංඥාව ඇති කරගෙන සිටිනවා. මේවා සංඥා විපල්ලාස කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ.
අනිත්‍ය නිට්ඨ සංඥා විපල්ලාස, දුක්ඛේ සුඛ සංඥා විපල්ලාස, අනාත්මේ අත්ථ සංඥා දුක්ඛ සංඥා විපල්ලාස, ඒ වගේම අසුභේ සුභ සංඥා විපල්ලාස ආදී වශයෙන් ඒවා දක්වා තිබෙනවා. එතකොට මේ විපරීත සංඥා වලින් වැහිලා ගියාට පස්සේ ඒ පුද්ගලයා ඒ සංඥාවෙන් වැහුණු පුද්ගලයා කාදමනවා. ඒ සංඥා විශ්ෙන්. දැන් මේ සැපයි සැපයි සුභයි සුභයි කියන සංඥාව ඇති කරගත්තු තැනැත්තාට ඒ සුභ දේවල් තුලින් යම්තාගේ සුභ වශයෙන් අල්ලාගත්තු දේවල් තුලින් යම්තා දුක් ගැට ඇති කරලා දෙනවනම් ඒ ඔක්කොම දුක් ගැට ඇති කරලා දුන්නේ අර සංඥාව තුලින්. මේක මමයේ මගියේ කියලා හිතාගත්තු පුද්ගලයාට යම්තා දුක් ගැට ඇති කරලා දෙනවනම් ඒ සියලුම දුක් ඒ සියලුම කරදර පරිබෝධ ධර්මයන් ඇති කරලා දෙන්නේ ඒ සංඥාව තුලින්. ඉතින් මේ සංඥාව අයින් කරගෙන ඉන්නවා නම් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හිතට දුකක් නැතුව ඉන්නට පුළුවන්. කයට තියෙන දුක් ඉතින් කොහොම කළත් ඇති වෙන එක වළක්වන්නට බෑ. නමුත් සිතට දුකක් නැතිව ඉන්නට පුළුවන්. මගේ දුව, මගේ පුතා, මගේ ගේ, මගේ දොර ඔක්කොම සංඥා. මේ සංඥාවෙන් මම කියන ආත්මීය සංඥාවෙන් බැඳෙන පුද්ගලයාට මේවා නැති වෙනකොට විනාශ වෙනකොට හොරුන් සතුරන් ආදී පැහැර ගන්නකොට නැත්තම් ඒවා කැඩෙනකොට බිඳෙනකොට තමන්ගේ සිතත් ඒකට අනුකූලව කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා දුකටපත් වෙනවා පීඩාවටපත් වෙනවා. ඉතින් සමහර විට කන්නට බොන්නට නැතුව හොල්ල මාස ගණන් දුක් විඳිනවා. තමන්ට අපි හිතමු තමන් මගේ ගෙදර මගේ බඩුව මගේ දුව මගේ පුතා කියලා සිටින කෙනෙකුට සිටින දෙයකට යම් කිසි කරදරයක් විපතක් සිදු වුණොත් එහෙම ඒ පුද්ගලයාට මගේ කියන හැඟීම තිබෙන නිසාම ඒ සංඥා විපල්ලාශයේ තිබෙන නිසාම කුයිතරම් දුකකට පත්වන්නට සිදු වෙනවාද කියලා. අපි හිතමු දැන් යාපනයේ දෙමළ මිනිස්සු ගහනවා. දෙමළ මිනිස්සු ගහනකොට දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කොයි මිනිහා මරුණත් අපි ඒකට සතුටු වෙන්නට එපා. මේක මේ ධර්මයෙන් පිට කියන කතාවක්. බොහෝ දෙනෙක් ඔය කොටි හම්දා මැරෙනකොට අනේ සතුටු වෙනවා මෙච්චර මැරුණායි කියලා මහා ලොකු බෞද්ධයන් වශයෙන් හිතන අය. එහෙම හිතන්නේ දෙපා. දැන් බුදුරජාණන් වහන්සේට ඉස්සරදයක් හැදුනායි කියලා දක්වලා තියෙනවා. ඒකට හේතු වුණු කරුණ වශයෙන් ඔය අටුවා පොත්වල දක්වලා තියෙනවා මාළු වල්ලන ආත්මයක ඉපදිලා මාළු ගොඩක් අල්ලනවා දැකලා. බෝධිසත්වය මාළු අල්ලලා නැහැ. වෙනයි මාළු අල්ලලා තියෙන්නේ. මේ මැරිලා ගොඩ ගහලා අද නම් ගොඩාක් මාළු අල්ලලා කියලා සතුටුුණායි කියලා තියෙනවා. සතුටුුණාලු. ඒ කුසලයෙන්ලු ඒ අකුසලයෙන්ලු බුදුහාමුදුරන්ට ওই ඉස්සරදයක් නිරන්තරයෙන්ම හැතුනේ. නිකන් හිතලා බලන්න බුදු කෙනෙකුටත් ඒ වගේ සුළු කර්මයක් පළ දුන්නා නම් අපි මේ කොහෙවත් ඉන්න මිනිස්සු මරා ගන්න ඒවා දැකලා සතුටු වෙන එක ගැන කිසිසේත්ම සුදුසු හොඳ දෙයක් කියලා කියන්නට බෑ. ඒක නිසා ඔය ගැන සතුටු වෙන්න එපා. එතකොට අපිට එවැනි අය කෙනෙක් මැරෙනවා දැක්කහම සමහරට සතුටක් ඇති වෙනවා කියලා හිතමු. නැත්තම් සතුටක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේම ඊටාම හිතවත් මිත්‍රයෙක් ඥාතියෙක් දුවෙක් පුතෙක් ස්වාමිපුරුෂයෙක් භාර්යාව ඔය වැනි කෙනෙකුට ඔකක් වුණොත් කොහොමද? අර මගේ කියන හැඟීම ඒ සංඥාව ආවට පස්සේ ඇතිවන පීඩාව අතිශයින්ම දරුණුයි. මගේ කියන සංඥාව යන්තා දෘඪ විදියට ග්‍රහණය කරගෙන සිටිනවනම් ඒ තාක් දුරටයි ඒකේ තියෙන පීඩාව දුක ඇතිවන්නේ. ඒක නිසා මේ සංඥා විපල්ලාස නිසාම කටයුතු කිරීම තුළින් මම නොවන මේ පංචස්කන්ධ ලෝක මගේ කියලා අල්ලාගත්තු නිසානේ මේ සංසාරේ පුරාම දුක් විඳගෙන මේ මගේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා නම් අස්මිමානේ නිරුද්ධ කළා නම් නැවත ඉදීමක් නැහැ. දුකේ කෙලවර එතන සිදු වෙනවා. නමුත් එසේ නොසිදුුනේ මේ සංඥාවෙන් අපිව මුලා කරපු නිසා. ලස්සනයි කියලා සංඥාවක් ඇති කරගන්නවා. නැත්තම් කැතයි කියලා සංඥාවක් ඇති කර. ඊට පස්සේ ලස්සනයි කියලා සංඥාව ඇති කරගත්තාට පස්සේ කොයිතරම් දේවල් කරනවද කියලා බලන්න. මෙයාට මම කියන්නම් කරුණා. ඔය ටෙලිවිෂන් එක ලස්සන රූපයක් තියෙනවා නම් නැත්තම් ඔය කම්පියුටර් එකකට වගේ රූපයක් ගන්නට පුළුවන් නම් අරගෙන ඉතාලම ලස්සන රූපයක්. මේක ලස්සනයි කියලා බල ඒකෙන් තමන්ගේ සිත පිච්චෙන ආකාරය දකින්න. ඒ විදිහට ඔක්කොම අයින් කරලා නිකන් ඒ රූපෙ දිහා බලනින්න. නිකන් කණුව දිහා බලන ඉන්නවා වගේ නැත්තම් බිම දිහා බලන ඒකත් ඔය තියෙන තමන්ගේ සිතත් ඔය පැත්තක තියෙනවා. මොකක්වත් නැහැ. අර සංඥාව තුලින් මේක ලස්සනයි කියලා හිතාගත්තු සංඥාව තුලින්
තමන් මේ විදිහට මුලාවටපත් කරලා මහා වෙහෙසකට දුකකට පීඩාවකටපත් කළා. මේක දැනගන්නට සාමාන්‍ය ලෝක සත්‍යයට බෑ. බැරි නිසාම මේ සංඥා උපාදාන කරනවා. සංඥා විපල්ලාස වලින් විපරීත සංඥා වලින් වැසී යනවා. එසේ වැසී යාම තුළින් සංසාරේ පුරා මෙතෙක් දුක් විඳ විඳා ආව අනාගතයේ ඉදිරියේදී දුක් විඳ විඳා යන්නට සිදෙනවා. මේ විදිහට තේරෙනකොට තමන්ට තේරෙන්න ඕන සංඥාව අපිව කාදමනවා නේද කියලා. අපිව කා දැමුවා නේද කියන එක. මේ සංඥා කඳු රැස් කරගන්නට කොච්චර වේශ දුක් පීඩා අපිට විඳින්න සිදු වෙනවද කියන එකත් තේරුම් ගත යුතුයි. ඊළඟට සංස්කාර ස්කන්ධය සංස්කාර කියන්නේ සිතිවිලි ධම්ම රූප සංචේතන ආදී. මේ සිතිවිලි ඇති වෙන එක විශාල හිතට වෙහෙසක් දුකක් බරක්. සිත ඕලාරික තත්ත්වයටපත් වීමක්. ඔය සංස්කාර විරහිතව සිත පවදා ගන්න යන්නට පුළුවන්. යටත් පිළිසෙන ඵල සමෝතයකට සමවදින්න පුළුවන් කෙනෙකුට ඒ නිවන්සුව අත්දකින අවස්ථාවේ පවත්නා වූ සියුම් සංස්කාර ධර්ම හැර වෙන සංස්කාර ඔක්කොම නැහැ. විසංඛාර වෙලා තියෙන්නේ. එතකොට හරියම සාන්තයි ප්‍රණීතයි නිවිලා කයටත් හරියම සැහැල්ලුවක් දැනෙන්නේ සිතටත් නිවිලා. නැත්තම් ධානයකට සිතපත් කරගෙන ඉන්න කෙනෙකුට ඒ ධාන අවස්ථාවේ පවත්නා වූ සියුම් සංස්කාර ධර්ම ටික නාම සංස්කාර ධර්ම ටික හැර අනිත් සංස්කාර මොකක්වත් නැහැ. එතකොටත් හිතට හරියම සාන්තයි නිවිලා දෙවිලා. අපි හිතුව කෙනෙක් රාගයෙන් පිච්චි ඉන්නවා කියලා එහෙම සාන්ත නිවීමක් තියෙද? ද්වේෂයෙන් දැවෙනවා කියලා හිතමු කෙනෙක්. එතකොට අර වගේ සාන්ත භාවයක් නිවීමක් තියෙද කියලා හිතලා බලන්න. ද්වේෂ සිතුවිල්ලක් ආවට පස්සේ මේ මිනිස්සු කයින් කරන දේවල්, වචින් කරන දේවල්, සිතින් කරන දේවල් ගැන කල්පනා කරලා බලන්න. ආවේශ වෙච්ච යක්ෂයන් නටනවාසේ නටනවා මේ සිතුවිල්ල. සමහරට ඒ සිතවිල්ල නටවීම තුළින් නොඑක ආකාර මිනිමැරීම් පවා කරන්නට පුළුවන්. නොඑක ආකාර අපරාධ පවා කරන්නට පුළුවන්. සංසාරේ දිගින් දිගට ඒ නිසාම මල යක්ෂයන් වැනි තත්ත්වවලටපත් වෙලා ඒකෙන්ම ඒ කරන තරහ සිතින් මෙපදිච්ච නිසාම මුළු ජීවිත කාලයම තරහ සිතින් විතර නොඑක ආකාර අකුසල්ම පරිගැනීම කර ඉඳලා සතර පායටම අවිචාදී නරකාදී වලටම වැටෙන ආකාරයේ කල්පනා කරලා බලනකොට මේ සංකල්පනාවන් එකක් ඇති වුණොත් තරහාවක් එකක් ඇති වෙලා ඒකෙන් කටයුතු කරන්නට ගියාට පස්සේ කොයිතරම්නම් දුරට අපිව කාදමනවද ඒ සිතිවිලි ධර්ම කියලා තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. සංසාරේ පුරා මේ විදිහට අපි ආවේ. මේ විදිහට අපිව සිතිවිලි වලින් කාදෙන්න. නැත්නම් රාග සිතිවිලි ටිකක් ඇති කරගලා බලන්න. සමහරට Tamanට ලබා ගන්නට බැරි දෙයක් පිළිබඳව නම් රාග සිතිවිලි ඇති වෙන්නේ. ආශා සිතිවිලි පහළ වුණේ. කාමුක සිතිවිලි පහළ වුණේ. කොයිතරම්නම් Taman දැවෙනවද, පිච්චෙනවද කියන එක Tamanටම තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕන. එතකොට ඒ රාග සිතිවිලි ඇති වුණාට පස්සේ දැවෙන, තැවෙන, පරිලහයට පත්වන ආකාරය දකින විට ඒ රාග සිතිවිලියෙන් ඇතිලා කායික, වාචික, මානසික ක්‍රියා කරමින් Taman දැඟලූ හැටි අවබෝධ වෙන විට කොයිතරම්නම් දුරට මේ සිතිවිලි තමා කාදැම්මද කියන එක තේරුම් ගන්නට පුළුවන් විය යුතුයි. සමහරට එවැනි සිතිවිල්ලක් ඇති වුණාට පස්සේ ඔය ඒක සතුටු කරගන්න තුට්ටිමත් කිරීම සඳහා දවස් ගණන් මාස ගණන් වෙහෙසෙනවා. නොඑක ආකාර සැලසුම් සකසනවා. ඉතින් Tamanට මේ විදිහට දෙයක් කරගන්නට ඕනේ කියලා සිතුවිලි ආවට පස්සේ ඒ සිතුවිල්ල තුළින් තමයි නොඑක ආකාර වේශ දුකකටපත් වෙනවා. ඉතින් අපි මේ ලෝකයක් කියන්නේ Tamanගේ సంతානයේ තුල අණුව බලනකොට, సంతානයේ අණුව බලනකොට බාහිර ලෝකයක් කියන්නේ Tamanගේ සිතුවිලි හැර වෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ බාහිර ලෝකයේ පිළිබඳ සිතුවිලි ඇතුනේ නැත්නම් Tamanගේ సంతානය තුල බාහිර ලෝකයක් विद्यමානව නැහැ. දැන් මෙතන අපි ඔක්කොම සී නැති කළා නම් මොකක්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ ගිනිගත්තත් ප්‍රශ්නයක් නැහැ. බෝම්බ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මහා දෙන පාත්තුණත් ප්‍රශ්නයක් නැහැ. උල්කාපාත වැහි වහින්නාසේ බෝම්බ මේ පිළිවෙල මෙතෙන්ද කඩක් දිගටම වැටි ගියත් අපි දන්නේ නැහැ. අපේ සිතට වෙහසක් කිසිම දුකක් නැහැ. මේ සිතිවිලි ධර්ම ඇති වෙනකොටම බාහිර ලෝකයක් අපි සිතින් අල්ලලා තියෙන්නේ. බාහිර ලෝකයක් සිතට අරමුණු වෙලා තියෙන්නේ. Tamange ලෝකයක් මෙතෙන්දි බාහිර ලෝකයක් කියලා මම කල්පනා කරන්නේ. මොකද ඒ සිතිවිලි ඇති වෙනකොටම සිතිවිලි නැති වෙනකොට Tamange ලෝකයක් බාහිර ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ සිතිවිලි ඇතිවීමම මහා විශාල බරක්, දුකක්, වෙහසක්, පීඩාවක්. ඒ තුළින් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන එක තේරුම් ගන්නට ඕනේ. මේ ආකාර සිතිවිලි ධර්ම ගැලීම නිසා අවිද්‍යාව පාදක වීම තුළින් ඒක සිදුවන්නේ.
අවිද්‍යාව නිරුද්ධ කළා නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංස්කාර නිරුද්ධයි. එවැනි රහත් වූ කෙනෙකුට කිසිම ආකාරයෙන් નિરાයසෙන් සිටිවිලි ගැලීමක් නැහැ. සිත නිසලෝ ඔහි පවතිනක් කැමැති තාක්කල්. ඕනනම් හිතන්නට පුළුවන් නැත්නම් නිසලව සිටින්නට පුළුවන්. ආයාසකින් තොර. ඉතින් එවැනි කෙනාට සිටිවිලි ඇති වෙන එක විශාල දුකක් කියලා තේරුම් ගන්නට පුළුවන්. එතකොට එවැනි තත්ත්වයටපත් නූ කෙනෙකුට අවිද්‍යාව නිසා මේ ආකාරන සිටිවිලි ගන්නවා. චක්කතෝ රූපේ ශාන්ති ආස්වාන්ති සම්දන්ති පවත්තන්ති ආදී වශයෙන් දැක්කන ඇයට රූපය පෙන්වන්නට පස්සේ රූප සංචේතනාව හික් ගලනවා. ඒ රූප සංචේතන තුළ තමහර ලෝභය, තමහර ද්වේෂය, තමහර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බලිගැනීම, රාගය, ඇලීම, බැඳීම ඕන එකක් වෙන්න පුළුවන්. කරුණාව, මෛත්‍රිය ඕන එකක් වෙන්න පුළුවන්. ඒ වගේම කනට ශබ්ද වුණාට පස්සේ සිතීලි ගන්න, නාසයට ගන්ධ සුවඳ, දිවට රස, කායට ස්පර්ශ, මනසට විවිධ හරමුණු හමු වුණාට පස්සේ මේ ආකාරයෙන් සිතීලි ගලනවා. ඒ සිතීලි ගලී යාමේ ගලා යාමේ ප්‍රවණතාවය තියෙනවා නම් සිත දෙයෙන් මරණ මොහොතේ සිතීලි ගලා යාම නතර වීමක් සිදුවන්නේ. ඒක නිසා එහිදී සිතීලි ගලා යාමක් ඇති වෙනවා. ඒ සිතීලි ගලා යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිසන්ද විඥානයේ පහළ වෙනවා. නැවත නැවත සංසාර දුකට බහින්නට සිදු වෙනවා. මේ සංසාර දුකට මෙතෙක් සංසාර දුක් අපි අත්දැකලා තියෙන එක තේරෙනවා නම් මේ තරම් සංසාර දුකකට ඇදලා දාපු සිටිවිලි නේද මේ මම කියලා හිතාන, මගේ කියලා හිතාන, උපාදාන කරගෙන අගේ කන්නේ කියලා Tamanගේ තියෙන මෝඩකම Tamanටම අවබෝධ වී පෙනී යනවා. එසේ පෙනී යනකොට මේවා කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ, මේවා උපාදාන කරන්න නොකළ යුතුයි කියන හැඟීම පැහැදිලිව අවබෝධ වෙනවා. මේ ආකාරයෙන් මේ සංස්කාර ලෝකය මේ පංචස්කන්ධයේ සංස්කාර ස්කන්ධය තනිකරම තමාව කාදමන ආකාරයේ, කා දැමූ ආකාරයේ, ලෙසින්ම අනාගතයේ කා දමනු ලබන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. එතකොට තමයි නියමකේ නියම தත්ත්වය තේරෙන්නේ. අර Taman ළඟට ආපු මිතුරු වේශයෙන් ආපු හතුරෙක් කියලා දැනගත්තා නම් Tamanට ගැලවෙන්නට පුළුවන්. එයා මිතුරෙක් කියලා හිතාන ඉන්න තාක්කල් ඉතින් එයාට ගැලවීමක් නැහැ. ඒ වගේ තමයි මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. මේවා මිතුරන් විසින් හඳුනාගත්තු කෙනාට, මම කියලා, මගේ කියලා හඳුනාගත්තු කෙනාට මේවා Taman කාදමන දේවල් නෙවෙයි, Taman සතුටට සැපතටපත් කරන දේවල් කියලා හිතාගත්තු පුද්ගලයාට හතුරන්ගෙන් ගැලවෙන්නට බැරුව වගේ තමයි. කවදාවත් සංසාරයෙන් ගැලවෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Tamanට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ මේ සංස්කාර කියන ධර්මයන්, සිතුවිලි කියන ධර්මයන් තමා කාදමනයි කියලා. විවිධ සිතුවිලි වලින් තමා කාදමනයි එච්චරයි. ඒක කිසිම ඒකට වෙන වචනයක් නැහැ. බුදුහාමුදුරුවෝ කාදමනවා කියන වචනයෙන්ම තමයි පාවිච්චි කළ යුතු වන්නේ. මොකද ඊට වඩා හොඳ වචනයක් ඔතෙන්ද කියන්නට නැති නිසා. එතකොට විඥානස්කන්ධය. මෙතන විඥානය කියනකොට චක්කසෝත ඝන ජීවා කාය මනෝ කියන විඥාන හයම ගැනවා. ඊට වැඩිය ප්‍රධාන වන්නේ ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානය කියන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනා නම් ඉස්සලාම මව කුසල පහළ වෙන විට ඇති වුණු විඥානය. නැමන් දිව්‍ය ලෝකේ පහළ වෙනවා නම් එතන පහළ වෙන විඥානය. කොයි ලෝකයක හරි ඉස්සලාම පහළ වෙන විඥානය තමයි ප්‍රතිසන්දි විඥානය කියලා කතා කරන්නේ. එතකොට මේ විඥානේ නැති වෙලා තියෙනවා නම් එහෙම අපි මාර කලින් කිව්වා අපි සී නැති කළා හිතනනම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මොනම දුකක්වත් අපිට තේරෙන්නේ දැනෙන්නේ නැහැ. මේ දුක් යන්තාක් විඳින්නට සිදු වෙනවා නම් වේදනාව තුළින් විඳින්න තියෙන දුක්, සංඥාව නිසා ඇති වෙන දුක්, සංස්කාර නිසා ඇති වෙන දුක්, ඒ වගේම රූපස්කන්ධය තුළින් ඇති වෙන දුක්, විඥානයේ පැවැත්ම තිබෙන තාක්කල් පමණයි පවතින්නේ. දැන් අපේ විඥානයේ සම්පූර්ණයෙන්ම පහනක් නිවුනාසේ නිරුද්ධ වී නිවී ගියා නම් නැවත නූපදින ආකාරයෙන්. එතන තමයි දුකේ කෙලවර. මොකක්වත් ඊට පස්සේ නැහැ. ඒකට කියන්නේ පිරිනොම් පානවා. ඒ මෙහා මේ විඥානයේ දිගින් දිගට පැවතගෙන ආවා. ඒ කියන්නේ ඒකම දෙයක් පැවතගෙන ආවා කියන එක නෙවෙයි. ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් විඥානයේ ස්වરૂපය. එතකොට අපි දැන් මෙතන සීන ඇති කරා නම් කිසිම දුකක් අපිට නැහැ. ඒක නිසා කිසිම ආකාරයෙන් පීඩාවක් කරදරයක් අපිට අත්දකින්න සිදුවන්නේ. මේ විඥානයේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක අත්දැකීමට සිදු හේතු වන දුක්ඛ සමුදය සත්‍යයක් බව තේරුම් ගත යුතුයි. අපි හිතමු දැන් මෙතනේ අපි එකපාරට මැරෙනවා. මේ ශරීරයේ ඇසුරු කරගෙන යන්තාක් දුක් අපි විඳා සිටිනවනම් ඒ දුක් මැරෙනකොට ඔක්කොම ඒ ශරීරයේ ඇසුරු කරගෙන ඇති දුක් ඔක්කොම නැති වී යනවා. අනිවාර්යයෙන්ම නැති වී යයි.
දැන් අපි හිතමු තාම දරුණු දුක් විඳිනා රෝග පීඩාවක් කරදරයකින් කෙනෙක් දුක් විඳිනා සිටින්නේ කියලා. එහෙම සිටින පුද්ගලයා මරුණාට පස්සේ ඒ ශරීරය ඇසුරු කරගෙන කිසිම දුකක් නැවත අත්දකින්නේ නැහැ. ශරීර මලකුණ ওই පැත්තකදී සිත නිරුද්ධ වෙලා නිසා කිසිම දුකක් ඔහුට ඒ ශරීරය අත්දැකලා පාදක කරලා අත්දකින්නට බෑ. සමහර විට ඔය මෝහණය කරන අවස්ථාවලදී අපි අහලා තියෙනවා මහා දුක් විඳිනා ඉන්න පුද්ගලයෝ මේ ශරීරයෙන් සිත නිරුද්ධ වෙලා අර උඩ පාවෙන තත්ත්වයට ගියාට පස්සේ හරීම සුවයක් දැනනයි කියලා ඒගොල්ලෝ කතා කරනවා. අනේ මහා දුකකින් ගැලවුණයි කියලා සුවයක් දැනනයි කියලා ඒගොල්ලෝ කතා කරන අවස්ථා මම අහලා තියෙනවා. එතකොට අපි මරුණාට පස්සේ දුක මේ ශරීරය ඇසුරු කරන දුක නැහැ. මැරෙනවා කියන්නේ මේ කයෙන් සිත සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාම. ප්‍රාණය සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාම. එතකොට සිතේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යය. එතකොට සිතේ පැවැත්ම නිසා අපිව අනන්ත ප්‍රමාණ දුක් ගැහැට වලට පමුණවනවා. ඊට අමතරව මේ ප්‍රතිසන්දි විඥාන සංඛ්‍යාත විඥානේ. ඒ කියන්නේ ඔය චක්කසෝත ගාන ජීවා කාය විඥාන වල නේ ප්‍රතිසන්දි විඥානේ නිසා නැවත නැවත සංසාරේ උපදවපදවා සංසාර දුකටම දමන බවක් තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් යනකොට විඥානේ කොයිතරම් භයානක දෙයක්ද? විඥානයේ විසින් අපි කොයිතරම් දුරට අතීත සංසාරේ කාදෙමවද සංසාර දුකට ඇදලා දැම්මද සංසාර දුකේ ගැට ගැසුවද කියන කාරණාව ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. එසේ තේරුම් ගත වෙනකොට අනාගතයේ මේ විඥානයේ දිගින් දිගට පවතින තාක්කල් මේකෙන් ගැලවෙන්නට නම් හැකියාවක් නැහැ කියන එකත් නිකම්ම තේරුම් යාවි. එතකොට මේ ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද ආදී ආවට පස්සේ චක්කු විඥාන සෝත විඥාන ඇති වෙනවනේ. මේ විඥාන ඇති වෙච්ච නිසා තමයි අර සංඥා දුක් ඇතිවන්නේ. මේ විඥාන ඇති වෙච්ච නිසා තමයි සංස්කාර දුක් ඇතිවන්නේ. මේ විඥාන ඇති වෙච්ච නිසා තමයි අර වේදනාව නිසා ඇතිවෙන දුක් ඇතිවන්නේ. අපි හිතමු ඇහැට රූපයක් දැක්කේ නැත්නම් කවදාවත් අපි දැකලත් නැහැ. ඒ වගේම මෙහෙම රූපයක් තියෙනවායි කියලා අපි කවදාවත් අහලත් නැහැ. අනාගතයේ මෙහෙම රූපයක් අපි දකින්න යනවා කියලා හැම හැඟීමකුත් නැහැ. නමුත් එහෙම ඊටාම ලස්සන හරි මොකක් හරි රූපයක් තියෙනවා. කෙනෙක් කියලා හිතමු කෙනෙක් සිටිනවා. ඒ පිළිබඳ අපට කිසිම සිතවිල්ලකුත් නැහැ. ඒක නිසා කිසිම ආකාරයෙන් ඒ රූපේ පිළිබඳව සිතවිලි ඇති නොවන නිසා අපට කිසිම දුකක්වත් පීඩාවක්වත් මොකක්වත් නැහැ. ඒක තුලින් යන්තා සංසාර දුක් ලබා දෙනවා නම් නැවත සංසාර උපදවන්නට හේතු වෙන සංස්කාර ගලනවා නම් ඒ සංස්කාර මොකක්වත් ගලන්නෙත් නැහැ. දැන් අපි හිතමු දැන් මේ රූපේ දැන් මේ පුද්ගලයා දකින්න. අපි හිතමු ඇහැට පෙනෙන ඉතාම ප්‍රිය රූපයක් කියලා. අර සිරිමා කියලා ගණිකාවක් ඉඳලා හාමුදුරු කෙනෙක් ඒ රූපේ දැකලා මේක ලැබුණ නැත්නම් මං කන්නේ බොන්නේ නැතුව මැරෙනවා කියලා පාත්‍රයේ පැත්තකට දාලා නිදාගෙන හිටපු කතාවක් පොත්වල දක්වා තිබිලා මං කියවා තිබෙනවා. ඉතින් මේ රූපේ දකින්න ඉස්සෙල්ලා ඒ පුද්ගලයාට ඒ කිසිම දෙයක් නැහැ. දැක්කට පස්සේ තමයි මේ ගිනි ගැනිලි, දැවිලි, තැවිලි ඔක්කොම තියෙන්නේ. චක්කු විඥානේ ඇතිවීම නිසා ඒ දුක් ඔක්කොම ඇති කළා. රූපය හොඳයි කියන සංඥාව ඇති වුණා. ඒ නිසා සංඥාවට අනුකූල වේදනාව ඇති වුණා. වේදනාවට ආශා කරනවා. ආශා කරන නිසා මේ රූපේ ඒ වේදනාව ගෙන දුන්න රූපයටත් ආශා කරනවා. ඉතින් මේ විදිහට සංස්කාර ගැලි ගැලි දුකකට පත්කලේ මේ චක්කු විඥානය ඇති වෙච්ච නිසා චක්කු විඥානය ඇති වුණා නම් ඇහැට පෙනෙන රූප පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. කනට ඇහෙන ශබ්දත් එහෙමයි. අපි හිතමු අපිට තදීම දෝෂාරෝපණය කරනවා, විවේචනය කරනවා, වනිනවා කෙනෙක් සිටිනවා. අපි එයා ගැන දන්නෙත් නැහැ. අපිට කවුරුත් කියලාත් නැහැ. නමුත් එහෙම කෙනෙක් ඉන්නවා. එහෙම කරනවා. අපිට ඒ කෙරේ කිසිම තරහක් එන්නේ නැහැ, ගැටීමක් එන්නේ නැහැ, කිසිම සිතිවිල්ලක්වත් නැහැ. නමුත් මොහු කියන දෙයක් ඇහුනොත් එහෙම මේක මට කියනවායි කියන හැඟීම ඇති වුණොත් කොයි විදියට සිත ක්‍රියාත්මක වෙයිද අන්ධබාල පුත්තජන කෙනෙකුගේ සිත තුළ. ඒ විදිහට සෝත විඥානේ ඇති වෙච්ච නිසා යම්තාක් දුක් ලබා දෙනවා නම් ඒ දුක් ඔක්කොම ඇති දුන්නේ ඒ සෝත විඥානේ පහළ වීමට හේතුපාදක වෙච්ච කරුණු මතින් ඇති වූ සෝත විඥානේ තුලින්. නැත්තම් කවදාවත් ඒ දුක ඇති වෙන්නේ නැහැ. ඊට අමතරව ඒ සෝත විඥාන නිසා පහළ වූ සංස්කාර තුලින් සංසාරික දුක් අනාගතයේ ඇති වෙනවා නම් ඒ දුක් ඇති කර දුන්නේත් ඔක්කොම ඒ සෝත විඥානේ පහළ වීම නිසා. මේ විදිහට අනිත් විඥානන්ගේ ක්‍රියාදාමයක් තේරුම් ගත යුතුයි. මෙහෙම තේරුම් ගන්නකොට Tamanට තේරෙන්නට ඕන මේ විඥානස්කන්ධේ මාව කා දැම්ම නේද? කා දමනව නේද? අනාගතේ කා දමනව ලබනවා නේද කියලා. මේ විදිහට සෝ ඉති පටිසංඛාය මෙලසින් නුවණින් හරියට දැකලා
අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හෝති. අතීත රූප කෙරෙහි අනපේක්ෂිත වෙනවා. අතීත වේදනා සංඥා සංඛාර විඥාන කෙරෙහි අනපේක්ෂිත භාවයටපත් වෙනවා. මේක ඉතාම පහසුවෙන් කරන්නට පුළුවන්. මාර්ගයේ වාරයේදී කරපු දේශනාවේදී ප්‍රකාශ කළා අතීතය කියන්නේ ඔක්කොම වැළලී ගිය දෙයක්. අතීතං නාන්වාගමෙය්‍ය යදතීතං පහේනන්තං ආදී වශයෙන් අපි ඒවා ප්‍රකාශ කරා. යමක් අතීතේ නම් ඒවා ප්‍රහීන වෙලා. ඉතින් නැති වෙච්ච දෙයක් ගැන හිත හිතා දුක් වෙනවා කියන එකට ගම්මේ ගොඩේ කියනවා ඊහිතුණු කිරට හඬනවා කියලා. එවැනි දෙයක් උතන තියෙනවා. ඒක නිසා අතීතයේ අපිට එකපාරට අමතක කරන්නට පුළුවන්. ඒක ගැන අපේක්ෂාව අත්හරින්න පුළුවන්. අපි කොයිතරම් හොඳට හිටියත් කොච්චර ලස්සන රූපයක් තියන්නේ කොච්චර තරුණ හිටියත් අද ඒව එකක්වත් නැත්නම් ඉතින් අය කලින් තිබුණේෙන් දැන් ඇති වැඩක් නැහැ. අනිත් එක අතීතය ගැන ශ්‍රීපත් කරනවා කියන්නේ වර්තමාන වශයෙන් සිතුවිලි ටිකක් ඇතිවීම හැර වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක ගැන අවබෝධයක් ඇති වෙනකොට තමන්ගේ සිත තුළ මෙවැනි සිතුවිලි ටිකක් ඇති වුණා නැති වුණා ඉතින් ඕක ඇති වුණත් මොකෝ නැති වුණත් මොකෝ කියලා අවබෝධ වෙනකොට ඔය අතීතේ නිකම්ම පැත්තකට තල් වෙලා යනවා. ඒක පහසුවෙන්ම කරන්න. අතීත වේදනා කොයිතරම් වේදනාවක් මින්දත් ඇති වෙදී අපි මේ ජීවිතවලදී අතීත සංසාරයේදී ධ්‍යාන උපදවල තියෙනවා, අභිඥා උපදවල තියෙනවා, අහසින් පවා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය සුද්ධාවාස ලෝකවල හැර අනිත් ලෝකවල අපි ඉපදිලා තියෙනවා. ඒ කාලේ තිබිච්ච දේවල් අද මොකක්වත් අපිට නැහැ. ඒවා ගැන හිතලා අපි සතුටු වෙනවා නම්, ඒවා දැකලා හරි හිතලා හරි සතුටු වෙනවා නම්. දැන් ඒක මහා මෝඩකම. මොකද නැති වෙච්ච දෙයක් ගැන හිතන එකේ කිසිම වැඩක් නැහැ. කොච්චර වටිනා දෙයක් වුණත් මොකද නැති වුණාට පස්සේ කිසිම දෙයක් අගයක් නැහැ. ඉතින් අපි භාවනා අත්දැකීමක් කියලා හිතමු. ඒක ඇතිලා නැතිලා ගියා නම් ඊට පස්සේ ඒක ගන්නට දෙයක් නැත්නම් මොකද්ද ඔක කියන්නට තියෙන්නේ. ඔය හැම දෙයක්ම එහෙමයි. ඒ නිසා අතීතය ගැන අනපේක්ෂිත භාවයක් ඇති කර ගැනීම පහසුවෙන් කරන්නට පුළුවන් යථාභූත ඥාන දර්ශනයක් තුලින්. ඇත්ත ඇති දැකීම තුලින්. අනාගතං රූපං නාබිනන්දති. අනාගත රූප අපේක්ෂා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ ලෝක සත්‍ය අනුරූපේ ඊට පස්සේ වේදනා සංඥා සංඛාර විඥාන ගැන බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලෝක සත්‍ය මේ පංචස්කන්ධ ධර්මයන් අනාගතේ ලබා ගැනීම සඳහා තමයි බොහෝ දේවල් කරන්නේ. කුසල කරනවා, සුගතිවල උපදින්නට ඕනේ, දිව්‍ය ලෝකවල උපදින්නට ඕනේ, අපායෙ මිදෙන්නට ඕනේ, සුගතියකවත් යහපත් තැනකවත් උපදින්නට කුසල කරන්නට ඕනේ. ආදි වශයෙන් කරලා කටයුතු කරන පුද්ගලයෝ සත්‍ය වශයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගෙන මේ කටයුතු කරන්නේ. එතකොට අනාගතයේ මේ විදිහට රූප ලැබෙන්නට ඕනේ, වේදනා සංඥා සංඛාර ලැබෙන්නට ඕනේ කියලා කටයුතු කරනවා. ඊට අමතරව මම ලස්සන වෙන්නට නම් මේ විදිහට කටයුතු කරන්නට ඕනේ කියන අදහසින් හිට ලස්සන වීමේ කුසල කර්ම සංස්කෘතියක් සිදු කරනු ලබනවා. මේ ආකාරයෙන් අනාගතය ගැන බලාපොරොත්තු තබාගෙන අනාගත පංචස්කන්ධ ධර්මයන් රැස් කිරීමක් බොහෝ දෙනෙකු විසින් කරන බව තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තට පස්සේ තමන් මේ රැස් කරන්නේ, තමන් මේ උපාදාන කරන්නේ මොනවද? තමන්ම කාදමන දෙයක්. දැන් අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙහෙම කතාවක්. අයසාව මලං සමුට්ඨිතං තඩුත්ථාය තමේව කාදති කියලා. යකඩේ මලකඩ හැදෙනවා. මලකඩ හැදිච්ච යකඩේම මේ මලකඩ හැදුන යකඩේ ඒ යකඩේම මලකඩ විසින් කාදමනවා. මේ වගේ තත්ත්වයක් තමයි පංචස්කන්ධ ලෝකයේ තුල තියෙන්නේ. තමන් කාදමනවා. මේ තමන් කියන්නේ පංචස්කන්ධ ලෝකෙමයි, වෙන දෙයක් මේ පංචස්කන්ධ ලෝකෙන් බැහැර මම කියලා කෙනෙක් නෑ. රූපේ මාව කාදමනවා ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ කියනකොට ඒ සම්මුතිය පිටරයි කතා කළේ. ඒ හැර මේ පංචස්කන්ධ ලෝකයක් ධර්මයක් නෑ. මෙතන මේ කියපු උපමාව බුදුහාමුදුරුවෝ කියපු උපමාව ධම්පදේ තියෙන ගාථා උපමාව මල්ලි යකඩයෙන් නැගුණු මලකඩ යකඩයේ විසින්ම කාදමනවා කියන එක තේරුම් ගන්න. එතකොට තේරෙන්නේ මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය. මේ විදිහට අනාගත රූප අභිනන්දනය කරනවා, ප්‍රාර්ථනා කරනවා කියන්නේ දුක්ඛ සත්‍ය ප්‍රාර්ථනා කිරීමක්. වෙන මොකක්වත් නෙවෙයි. පංචස්කන්ධයේ පවතීමම දුකක්. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. ඒක ප්‍රාර්ථනා කරනවා නම් එතන මෝඩකමක් තියෙනවා. ඒක නිසා Taman තේරුම් ගන්න ඕන අනාගතයේ ඇති වෙන මේ පංචස්කන්ධ ධර්ම තුළන Taman මේ විදිහට කාදමනු ලබනවා. මේ තරම් දුකකට, වේශකට, පීඩාවකට, කරදරයකට බඳුන් කරන අතිශයින් දරුණු දුක් අත්දකින්න සිදු වෙනවා කියලා. එහෙම තේරෙනවා නම් මේ දුකක් ප්‍රාර්ථනා කරන්නේ, දුකක් ලැබෙන්නට ඕනේ කියලා සිතා කටයුතු කරන්නේ. මේ දුකෙන් ගැලවෙන්නට ඕනේ කියලායි කටයුතු කරන්නේ. ඒක නිසා අනාගතං නාබිනන්දති, අනාගත රූපං නාබිනන්දති, අනාගත රූප ප්‍රාර්ථනා කරන්නේ, අනාගත වේදනා ප්‍රාර්ථනා කරන්නේ, අනාගත සංඥා සංඛාර විඥාන ප්‍රාර්ථනා නොකළ යුතු වෙනවා. පච්චුප්පන්නස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. වර්තමානික වශයෙන් පවත්නා වූ රූපේ කෙරෙහි කලකිරීම පිණිස
විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පටිපන්නෝ හෝති පිළිවෙත් පුරණ කෙනෙක් විය යුතුය. ඒ වගේම වර්තමානික වශයෙන් පවත්නා වේදනාවේ කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධවල කලකිරීම විරාගයේ නිරෝධයේ පිණිස කටයුතු කළ යුතු වෙනවා. එහෙම කටයුතු කරන විට දත යුතු කාරණාවක් ඊළඟට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේ කරුණ කියලා මෙතනින් නවත්තනවා මේ දේශනාව. එතකොට මේ අය ඒ කරුණ ඉදිරියේදී හිතාගෙන ඉන්නට ඕන. බුදුහාමුදුරුවෝ අහනවා තං කිම්මඤ්ඤත බික්කේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මානිනේ මොකද උඹලා හිතන්නේ මේ රූපේ නිත්‍ය එකක්ද නැත්නම් එහෙම නැත්නම් අනිත්‍ය එකක්ද? අනිච්ඡං බන්දේ. ඉතින් අනිවාර්යයෙන්ම මෙහෙමනේ උත්තර දෙන්නට ඕනේ. අනිත්‍යයි ස්වාමින් වහන්සේ. යද නිත්තං දුක්ඛං වාතං සුඛං වාතේ. යමක් අනිත්‍ය නම් මහණෙනි ඒක දුකද එහෙම නැත්නම් සැපක්ද? දුක්ඛං බන්තේ කියලා කියෙද්දී දුකක් කියලා. ඒක නිසා දුක්ඛං බන්තේ කියලා පිළිතුරන ඒක දුකක් කියලා. යද නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනුපස්සතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඊළඟට බුදුහාමුදුරුවෝ යමක් අනිත්‍ය නම් මහණෙනි ඒක තුළින් දුක් ලබා දෙනවා නම් මහණෙනි ඒක වගේ මේවා වෙනස් වෙනස් ස්වરૂප වලට විපරිණාම තත්ත්වයට පත් වෙනවා නම් මහණෙනි එවැනි දේවල් මේ මමය මේ මගේය මේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරන එක සුදුසුද? නොහේතම් බන්තේ එහෙම කරන්නට නුසුදුසුයි ස්වාමින් වහන්සේ. තස්මාතිහ වික්‍රේ ඒක නිසා මහණෙනි යංකින්ච රූපං අතීතානාගතං පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකා වාසකමං වා හීනං වා පනීතං වා යම් දුරේ සම්තිකේවා සබ්බන් රූපං නීතම්ම නිසු හමස්මේ නමිසු වත්තාති ඊවමේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං. ඒක නිසා මහණෙනි අතීත අනාගත වර්තමාන කාලත්‍රයට මායත් වූ රූපයක් හෝ අජ්ජත්තිකං වා බාහිරං වා තමන්ගේ රූපයක් හෝ පරිබාහිර රූපයක් හෝ පණ ඇති වන මේක. හීනං වා පනීතං වා හීන හරි ප්‍රනීත හරි සුකුම හරි ඕලාරික හරි ඒ වගේම ළඟ තියෙන හරි ඈත තියෙන මේ 11 ආකාරයක් මෙතන මේ කවර ආකාර රූපයක් හරි තබ්බන් රූපං ඒ සෑම රූපයක්ම නේතම්මම මගේ නෙවෙයි නේසෝ හමස්මි මම නෙවෙයි නමේසෝ අත්තා මගේ ආත්මය නෙවෙයි කියලා යතහ භූතං ඇත්ත ඇති පරිදි සම්මප්පඤ්ඤාය මන නුවණකින් දත්තබ්බන් දත යුතුය. වේදනාව ගැනත් කියනවා ওই විදිහට සංඥාව ගැනත් කියනවා ওই විදිහට සංස්කාර ගැනත් කියනවා විඥානය ගැනත් කියනවා පංචස්කන්ධය ගැනම ඔය කියන කතාව කියනවා. ඔය 11 ආකාරයෙන් ප්‍රභේදගත වූ පංචස්කන්ධ ධර්මයන් ගැනම කියනවා. මේ ටික මේ නිවසට ගියාට පස්සේ කල්පනා කරලා අවබෝධ කරගන්නට ඕනේ. අතීත අනාගත වර්තමාන වශයෙන් රූපය ගත්තොත් ඒ වගේම අධ්‍යාත්මික බාහිර වශයෙන් ඕලාරික සුකුම වශයෙන් හීන ප්‍රනීත වශයෙන් ළඟ දුර වශයෙන් වේදනාවත් ඒ විදිහට. දැන් වේදනාව ගත්තාම මෙයාට පහසුවෙන්ම හීන ප්‍රනීත වේදනාව ගැන කතා කරන්නේ. සුකුම ඕලාරික වේදනාව. ඕලාරික කාම සිතුවිල්ලක් ආවම ඇති වෙන වේදනාව ඕලාරිකයි. අපි ධානයකටපත් වෙනකොට සිත සුකුමයි. ඒ විදිහට. ඒ විදිහට තමන් පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව ඔය කියන 11 ආකාරයෙන් ඒවා බෙද බලලා මේවා අනිත්‍යයි මේවා දුක්ඛයි මේවා අනාත්මයි කියන කරුණ තේරුම් ගන්න. මේවා මම මගේ කියලා ගන්න එක නුසුදුසුයි කියන හැඟීම තමාගේ සිතට පෙනී යන තෙක්ම අවබෝධ කරගත යුතුයි. බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. පොත්වල තියෙනවට නෙවෙයි. නැත්තම් කවුරුවත් කියන දෙයක් අහගෙන හිටියට නෙවෙයි. Tamanටම අවබෝධ වී පෙනී ආයුතුයි. මේවා කිසිසේත්ම මම කියලා මගේ කියලා ගන්න එක සුදුසුයි කිසිසේත්ම සුදුසු නෑ. එම ගන්නවා නම් මෙතන තියෙන මහා මෝඩකමක් කියන ඊ හැඟීම ඒ අවබෝධය Tamanටම ඇති විය යුතුයි. ඒක ඇති කරගෙන එන්න. ඊට පස්සේ මේ දේශනාව ඉදිරි කොටස අපි ප්‍රකාශ කරනවා. එතකොට මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය කෙටියෙන් ප්‍රකාශ කරලා මේ දේශනාව නිම කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි කිව්වේ පංචස්කන්ධයේ විසින් අපව කාදමනවා කියන එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ පහ විසින්ම අපිව දැනුත් කරනවා. ඉස්සරත් අපිව කාදැම්ම අනාගතේ කාදමනු ලබනවා. ඒක අවබෝධ කරගන්නට අතීත සංසාරයේ දෙසට අපසට හැරිලා ටිකක් නුවණින් බලන්නට ඕනේ. කොයි ආකාරව කොයි තැන්වල ඉපදී කොයිතරම්නම් අති දීර්ඝ කාලයක් පුරා අපි මෙලෙසින් දුක් විඳ සංසාරේ පුරා ආවද මේ පංචස්කන්ධ ධර්ම තුලින් අපි කොයිතරම් බදයකට පීඩාවකට බඳුන් වුණාද කියන කාරණාව අවබෝධ කරගන්න.
අනාගතයේ මේ විදිහටම මේ පංචස්කන්ධ ධර්ම තියෙන තාක් කල්ම අපව ඒ පංචස්කන්ධ ධර්ම විශ්ින් කාදමන බවත් අවබෝධ විය යුතුයි. වර්තමානික වශයෙන් උත්ෝකයි ওই විදිහටමයි සිදුවන්නේ. එහෙම සිදු වුණාට පස්සේ අතීතයේ සම්පූර්ණයෙන්ම එකපාරටම අතහැරලා දාන්නට පුළුවන්. අනාගතය ගැන ප්‍රාර්ථනීය තබන එක මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි මහා මුලාවක්ය, මහා දුක්ඛ සමුදයක්ය, දුකක්ය ප්‍රාර්ථනා කරන්නේ ආදී වශයෙන් කරුණු තේරුම් අරගෙන අනාගතයේ කිසි තැනක මොන ලෝකයකවත් ඉපදෙන්නට නුසුදුසුයි කියන හැඟීම ඇතිවන තෙක් ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න. කොයි ලෝකෙක කොතනකවත් ඉපදිලා වැඩක් නැහැ කියන එක එනවනම් අන්න හොඳයි. වර්තමාන රූප කෙරෙහි නිබ්බිදා විරාගය නිරෝධය පටිපන්නෝති කියලානේ බුදුහාමුදුරු ප්‍රකාශ කළේ. කලකිරෙන්නට ඕන. කලකිරෙන්න ওই විදිහට දකින්නට අනිවාර්යයෙන්ම කලකිරෙනවා. අනිත්‍ය වශයෙන් දකින්න කොටත් කලකිරෙනවා. දුක්ඛ වශයෙන් දකින්න කොටත් කලකිරෙනවා. අනාත්ම වශයෙන් දකින්න කොටත් කලකිරෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ රූපය අනිත්‍යද දුක්ඛද අනාත්මද ආදී ප්‍රශ්න අහලා මේ ඔක්කොම ඒක නිසා අනාත්මයි කියලා තේරුම් ගන්නට ඒ කියන්නේ. මේ විදිහට පංචස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්නකොට තව තවත් කලකිරීම ඇති වෙනවා. ඒ කලකිරීම ඒකාන්තයෙන්ම නිවන් ලබා ගැනීම සඳහා හේතු පාදක වෙනවාමයි. මොකද කලකිරුණාට පස්සේ තමයි අතහරින්නට පුළුවන් වන්නේ. නිබ්බින්දන්තෝ විරජ්‍යති විරාගා විමුච්ඡති කියලා බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. කලකිරෙනකොට විරාගය ඇති වෙනවා. විරාගය ඇති වුණාට පස්සේ නිදහස් වන්නට පුළුවන්කම ලැබෙනවා. මේවා පොත්වලින් කියවලා කරුණු මතක තබාගෙන කරන්නට පුළුවන් දේවල් නෙවෙයි. තමන්ම අවබෝධ කරගෙන තමාගේ සිතටම පැහැදිලිව පෙනී යාම තුළින් කළ හැකි දේවල්. ඒ තුළින් තමයි නිවන් ලැබෙන්නේ. ශ්‍රී ක්‍රීම තුළින් මේ හැට නිවන් ලබා ගැනීමට මේ සෑම කුසලත්‍යම හේතු වාසනා වේවායි කියලා ආශිර්වාදනය කරමින් මේ අනුශාසනාව දැන් අප නිම කරනවා. දෙවියන්ට පින් දෙමු. ආකාශත්තා කියන පාඩේක මාකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්කන්තු ශාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්කන්තු දේශනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්කන්තු මම් පරන්තේ ප්‍රාර්ථනා කරමි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වන්නෝතෝ සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කල සියලුම කුසල සත්‍යයෙන් මේගේ මෙලොවේ අපත පරිලෝය අපත සසේවා නිවන සංසීමරත් මේ කුසල හේතු උපනිශ්‍රේ වේවා. අභිවාදන